අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට අඟහරුවාදාවක් යනවා අපිට 15 වෙනිදා හම්බෙලා තියෙන්නේ මාර්තු මාසේ ශීඝ්‍රයෙන් මේ අවුරුද්දත් ගත වෙමින් යනවා අපිට හිත වෙනකොට අනිදා වෙනකොට පොයත් හම්බ වෙනවා ඉතින් අපි මේ අඟහරුවාදාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවකට අපි මාතෘකා සපය ගන්නවා සංකල්ප සහ යථාර්ථ කියන පොතේ නැත්නම් concept and reality කියන පොතේ ඉතින් අපි එදා අවසාන පරිච්ඡේද දෙක තුනක් තියදී අපි නතර කරන්න යෙදුණා. ඉතින් අවසානට කියව පරිච්ඡේදයත් එක්ක නැවත අද දවසට ආරම්භයක් පින්ස පොත කියවීම කරලා දෙන විදියට අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු. චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගෙන් මේ කියවන පරිච්ඡේදයේ නම දාලා තියෙන්නේ සංකල්පයන්ගේ බන්ධනය කියලා. ඒකේ තියෙන ටික අපි දාඋසබිකෝ කම්මාරාම හොති කියලා කියාගෙන යනවා. එහෙමයි සාස. එහෙමයි. අවසරයි සානස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය පිටුව 24 ඉදාවසෝ බික්ඛු කම්මාරාමෝ හෝති කම්ම රතෝ කම්මාරාමතං අනියුත්තෝ බස්සාරාමෝ හෝති බස්ස රතෝ බස්සාරාමතං අනියුත්තෝ නිද්දාරාමෝ හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අනියුත්තෝ සංගනිකාරාමෝ හෝති සංගනික රතෝ සංගනිකාරාමතං අනියුත්තෝ සංසග්ගාරාමෝ හෝති සංසග්ග රතෝ සංසග්ග රාමතං අනියුත්තෝ පපංචාරාමෝ හෝති පපංච රතෝ පපංචාරාමතං අනියුත්තෝ එවං කෝ ආවසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති යථා යථා විහාරං කප්පයතෝ න බද්ධිකම් මරණං හෝති න බද්ධිකා කාලකිරියා අයං උච්චතාවසෝ භික්ඛු සක්කායාභි රතෝ න පහසි සක්කායං සම්මා දුක්ඛස්ස අන්ත කිරියායාති. මිහිලා ඇවැත්නි භික්ෂුවක් වැඩට ඇලුම් කරයි. වැඩෙහි ඇලුනේ වෙයි. වැඩෙහි ඇලුන බවෙහිම යෙදුනේ වෙයි. දොඩමලු බවට ඇලුම් කරයි. දොඩමලුෙහි ඇලුනේ වෙයි. දොඩමලුෙහිම යෙදුනේ වෙයි. නින්ද ඇලුම් කරයි. නින්දෙහි ඇලුනේ වෙයි. නින්දෙහි ඇලුන බවෙහිම යෙදුනේ වෙයි. පිරිස් පිරිවර ගැනීමට ඇලුම් කරයි. පිරිස් පිරිවර ගැන්මේ ඇලුනේ වෙයි. පිරිස් පිරිවර ගැන්මේ ඇලුන බවෙහිම යෙදුනේ වෙයි. ගිහියන් හා එක්ව විසීම ඇලුම් කරයි. ගිහියන් හා එක්ව විසීමේ ඇලුනේ වෙයි. ගිහියන් හා එක්ව විසීමෙහිම යෙදුනේ වෙයි. ප්‍රපංචය ඇලුම් කරයි. ප්‍රපංචයේහි ඇලුනේ වෙයි. ප්‍රපංචයේහි ඇලුන බවෙහිම යෙදුනේ වෙයි. එවත්නි යම් පරිද්දකින් වාසය කරන්නෙකුට යහපත් මරණයක් නොවේද? යහපත් කාල ක්‍රියාවක් නොවේද? ඒ පරිද්දෙන් මෙසේ ඒ මහන වාසය කෙරේ. එවත්නි මේ මහන සක්කායයෙහි ඇලුනේ යයිද? මනවින් දුක් කෙලවර කිරීම පිණිස සක්කායය අත් නොහලේ යයිද කියනු ලැබේ. මේ පෙළගැස්වීම තුල ප්‍රපංච යන්න අගටම සඳහන් කර ඇත්තේ ඒ ඊ타මත්ම වැදගත් නිසා බව පෙනේ. එහි වැදගත්කම කොතෙක්ද යත් ඒ තුල ඇති ආචාර ධර්මී සුවිශේෂතාව ගාථා යුගලයකින් පිඬු කර දක්වා ඇත. යෝ පපංචං අනුයුත්තෝ පපංචාභිරතෝ මගෝ විරාධයේසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං යෝච පපංචං හිත්වාන නිප්පපංච පතේ රතෝ ආරාධයේසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං යම් අඥාන පුජ්‍යලේක් ප්‍රපංචේහි යෙදුනේ වේද ප්‍රපංචේහි ඇලුනේ වේද ඔහු උත්තරීතර බන්ධන විමුක්තිය වූ නිවනින් ඈත් වෙයි. යමෙක් ප්‍රපංචය හැරදමා නිෂ්ප්‍රපංච මාර්ගයේහි ඇලුනේ වේද ඔහු උත්තරීතර බන්ධන විමුක්තිය වූ නිවනට ආරාධනය කරයි. නිවනට ළඟා වෙයි. මේකෙදී ඇත්තටම අන්තිමේකෙදී කටුකුරුන්දේ ශාන්සේ සඳහන් කරනවා ඒ වැදගත්කම කෙතෙද්දියත් එහි තුල ඇති ආචාර ධර්මීය සුවිශේෂතාවය ගාථා යුගලකින් පිටු කර දක්වා ඇත. ඒ කියන්නේ මේ ප්‍රපංච කියන එක පුද්ගලික වෙන දෙයක්. ඒ මිනිහ අනිවාර්යයෙන්ම කාලකන්ණි මරණයකට යනවා. ජීවත් වෙන තාක්කල් කර්මාන්තවලදී මහන්සි වෙනවා.
වෙහෙස වෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙන තාක්කල් කතාවක් දිගටම පවත්වනවා. ඒ වගේ ජීවත් වෙන තාක්කල් ওই දෙකම නැත්නම් නින්දට ඇලුම් කරනවා. ඒ වගේම සංසර්ගයට සහ සංගණිකාවට. මේ සෙනගත් එක්ක ඇලි ගලි වාසය. ඒ වගේම ආලිංගනයට කැමති. අල්ලලා බදා ගන්න, ඉඹ ගන්න සංසර්ගය කියන එක දන්නවනේ. ඉතින් ඒ නිසා කාලකන්ණි මරණේ ලකුණු ටික ඔය. නමුත් ඒ කාලකන්ණි මරණයට හේතු වෙන්නේ ඒ කාරණාම නෙවෙයි. ඒ කාරණා පිළිබඳව හිතේ කචකචේ. ඒකට දෙන වචෙන් තමයි ප්‍රපංච. නිසා ප්‍රපංච අනිවාර්යයෙන්ම ආචාර ධර්ම සම්බන්ධයි. ප්‍රපංච ඇති කරන්න ඉස්සෙල්ලා එකේ මල්ලි තමයි විතර්ක කියලා කියන්නේ. විතර්ක තාම ප්‍රපංච බවට කුණු වෙලා නැහැ. ප්‍රපංච බවට ඉතිර පැතිර නැහැ. මේ ප්‍රපංච බවට ජනමාධ්‍යෙට ගිහිල්ලා නැහැ. සංනිවේදනයට ගිහිල්ලා නැහැ. ඒ නිසා විතර්කයේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ බද්ධිකා මරණ අබද්ධිකා මරණ පිළිබඳ විතර්ක කෙරුවට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මේ කියලා දෙන්නේ බුදුහාමුක හොඳට විතර්ක කරපන්. හැබැයි ප්‍රපංච කරන මට්ටමට ගියොත් උඹ කාලකන්ණි මරණේ. උඹට ලකුණු ටිකක් පහල වෙනවා. කම්මාරාමෝ, බස්සාරාමෝ, නිද්දාරාමෝ, සංසග්ගාරාමෝ, සංගනිකාරාමෝ. මේවා ටික පෙන්වන්නේ කාම මිත්‍යාචාරයට ලෙස්සගෙන යන හැටි. කාමිත්‍යාචාරයේ ලකුණු. ඒ නිසා යම් කිසි කෙනෙක් භික්ෂුවක් කාමිත්‍යාචාරේ නතර කරා නම් කාම ඡන්දේ නතර කරා නම් මේ පහය විශ්සෙනවා. ඒක හොඳට දැකලා තියෙන එකක්. එයා කර්මාන්ත වලට කැමති. මොකක් හරි දෙයක ඉඳලා ගත කරන්නේ. ලොකු සංසිත් කියනවා හිත නිකන් තියන්න එපා. තිබ්බ ගමන් කාමයට යනවා. මොනවා හරි කර්මාන්තයක් කරන්න. ඒ නැත්නම් එයා හරි කැමති කතාවට. මේ තව එකක් තියෙනවා අතරමැද සීනි කැමට. භික්ෂුන් වහන්සේලා තියෙන ප්‍රධාන ලෙඩ ටික ඔය සඳහන් කරන්නේ. ඊට පස්සේ සංසර්ගයට මේ සංගණිකාවට නිතරම කැමති මයික් එකක් අතේ තියාගෙන ඉන්නේ. දැන් මට වෙලා තියෙන්නේ මම විතරනේ කතා කරන්නේ. මයික් එක ගත්තට පස්සේ මොකක්වත් වෙන ඕනේ නැහැ. අනිත් එක සංසර්ගයට. මේකේ පැහැදිලිව පේනවාද භික්ෂු සමාජයට වෙලා තියෙන දේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කාලකන්ණි මරණයක් තියෙන්නේ. මේ තියෙන ප්‍රපංචය. ඉතින් මේ ප්‍රපංචය විතර්කයක් කරගත්තොත් ඒකයි මේ සූත්‍රයෙන් කරන්නේ. ඔබ දැනගෙන හිටපන්. ඔයාලා කාලකන්ණි මරණේ පෙර නිමිත්ත තමයි කර්මාන්තයේ තියෙන කැමැත්ත. වැඩ කරන්න තියෙන ආසාව. විවේකේ පෙන්වන්න බෑ. තව කාටවත් දෙන්නෙත් නෑ විවේකේ. එහිම ඇලී ගත කරන නැත්නම් කතාව. ඉතින් මේ ටික අද අපි සමාජයේ IT ටෙක්නොලොජි කියලා කියන්නේ ඕන ඔය ටිකට. තාක්ෂණය හරහා කොහොම හරි මිනිස්සු අවසර තියාගෙන හදනවා. කාටවත් තේරෙන්නේ නැහැ මේකේ තියෙන කාලකන්ණි ගතිය. කාටවත් තේරෙන්නේ මේකේ මාරපාක්ෂික ගතිය රාජ්‍ය වශයෙන් අනුග්‍රහ කරනවා. අධ්‍යාපන ආයතන වශයෙන් අනුග්‍රහ කරනවා. හැදෙන ජනතාව සෝෂලයිස් කරනවා. අන්තිමට කියලා මොකේ පටලවෙයිද කියලා හිතා ගන්න බෑ. ඉතින් මේකෙදි තරුණ ගෑනු ළමයෙකුට බලපෑම පිරිමි ළමයකට වැඩි. මොකද පිරිමි ළමයි කල්ලි ඉඳලම ඔහොම තමයි ඔක ගහක් ගන්න හුජ්ජ කරනනේ බල්ලා වගේ කියලායි කියන්නේ. ඌට ගාණක් නැහැ කකුල ඉස්සුවා චූ කරා. දැන් කෙල්ලෝ මේ මට්ටමට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒකට දෙමාපියොත් කැමති, ඉස්කෝලේත් කැමති, තාක්ෂණයත් කැමති. ඉතින් ඊට පස්සේ ඒ ළමයින්ට පුරුෂාන්තරයට ගියාට පස්සේ න ලිංගික අතවර ආචාර ධර්ම වලට ගියාට පස්සේ බල්ලන්න බැල්ල වැඩක් නැහැ. ඒකෙදි කොයිද මේ මෙල්බන් වල මේ මුස්ලිම් ළමයි 8 දෙනෙක් එකතු වෙලා එක ගෑනු ළමෙක් දූෂණය කරලා ප්‍රසිද්ධියේ නඩුවක් ගියා. එයාසේ කතා කරපු මුස්ලිම් නීතිඥයා කිව්වා මස්සලියක් වෙලා පාරයින් තිබ්බම බල්ලෝ නොකයින්දීද කිව්වා. නිසා මේ කෙල්ල පුම්බලා බැලුම් වගේ පාරයින් තිබ්බම කොයි එකාටත් ඔය දෙ හිතෙනවා. ඒ නිසා ඒක මේ කොල්ලන්ගේම වැරද්ද කියන්න බෑ. කොල්ලෝ වැරද්ද කරලා තියෙනවා, බලාත්කාරකම් කරලා තියෙනවා. මස්සලියක් කිව්වනම් ඇයි මේ පාරයින් තියන්නේ? ඒ වගේ භික්ෂුව ඊගාවට එන එක නා. භික්ෂුවටත් ඔය කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, සංසග්ගාරාමතා, සංගනිකාරාමතා ඊකේ අවසානික තමයි ප්‍රපංචරාමේ. කොච්චර කෙරුවක්වත් ඒක දරන උනාට පස්සේ ඉන්න බෑ. හිත කෑ ගහනවා. ඒක ප්‍රපංච මට්ටමේදී තියෙන විතක්ක මට්ටමේදී ගොත් විතක්ක නම් නිවනට ළඟයි, ප්‍රපංච නම් අපායට ළඟයි. ඉතින් මේ ප්‍රපංචය සහ විතක්ක දෙක අතර සම්බන්ධතාවය අපි ගිය පාට ඉස්සලා සාර මතක් කරලා දුන්නා. ඒක පැහැදිලිවම සරුවච්චන් වහන්සේ මේ බඳුවින්ටික සූත්‍රයේ පෙන්නනවා. ඒ වගේම කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ තාම ලස්සනට පෙන්නනවා. මේ විතක්කයෙන් එක කිසිම ලකුණක් පෙන්වන්නේ නැහැ. විතක්කයක් ප්‍රපංචයක් වෙන හැටි වෙච්ච ගමන් අපායි. ඒක පේනවා.
විතක්කය ප්‍රපංචයක් වෙච්ච ගමන් පේනවා මානසික අසහන, සමාජික ප්‍රශ්න, බලහත්කාරකම්. ඊට පස්සේ මේ පුද්ගලයාත් හරි වෙහෙස ගත කරන්නේ අනිත්‍යයට පේනවා, පවුලට ප්‍රශ්නයක්, රජයට ප්‍රශ්නයක්. අද මේ කරන්න යන වැඩේ නිසා සෝෂල් කොස්ට් එක දිනු රටක මිච්චරයි කියලා නෑ. හැම තැනකම ඔය සීදීනසා ගැනීම, මිනි මැරීම්, එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණ මොන විදියෙන්වත් මේ කියන්නේ වාර්තා කරලා ඉවර කරන්න බැරි තරම්. ඒවට පොලිසිය යන්නේ නැති තරම් දැන්. මොකද ඒ තරම්ම මේ ප්‍රසිද්ධ කරන්න ගිහිල්ලා මෙවුවා. අර තිබුණා ඒකට වෙන්නේ ආචාර ධර්ම කියන වචනේ මෙතෙන්න මතුවෙනවා. වැදගත්ම කොටේද ඒ තුළදී ආචාර ධර්මයේ සුවිශේෂතාවය ගාථා යුගලිකින් පිටුගත. ප්‍රපංච වලට ගිය ගමන් ඊට පස්සේ මේ මිනිස්සුගෙන් ආය සදාචාරයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ තණ්හාමාන දිට්ඨි කියලා යෝ ප්‍රපංච වලට අපි මේ වගේ පොත්වල සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් තණ්හාව තියෙනවා, මානෙ තියෙනවා, දිට්ඨිය තියෙනවා නම් ඒ බව ඇවිස්සෙන තැන තමයි ප්‍රපංචය. ඇවිස්සෙන්නේ නැතුව තියෙන බව දැනගන්න තැන තමයි විතක්කය කියලා කියන්නේ. නිසා විතක්කයේ ප්‍රථම ධානයේ තියෙනවා. සවිතක්කං සවිචාරම් විවේකජම් පීතිසුඛං. නිසා විතක්කේ හරියට පාවිච්චි කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හැබැයි විතක්කේ ප්‍රපංචයක් වෙන තැන බ්‍රේක් එක නැති වුණොත් ආයේ ඒක මරණ මොහොතේදී බ්‍රේක් ගන්න බෑ. වෙන කෙනෙකුට උදව් කරන්නත් බෑ. ඒ නිසා විතක්ක කරාට කමන්නේ ප්‍රපංච ගැන. හැබැයි කාටද පුළුවන් වෙන්නේ විතක්කෙන් නතර කරලා ප්‍රපංචයක් නොවන තැනට යන්න? මොකද විතක්ක සහ ප්‍රපංච දෙක අතර තියෙන ගැට්ට වෙනස බුද්ධ ධර්මයේ උගන්වන්නේ නැහැ. ඉගැන්වුවේ යුත්තක් බුදුහාමුදුරගේ ප්‍රධාන ඉගැන්වීම යට කරලා තියෙනවා. ඒ නිසා මේ විතක්ක කියන එක මල පණින තැන ඉරිපැන්නුම එහෙම නැත්නම් ප්‍රීතික්‍රමණය කියන වචනය, උල්ලංඝනය කියන වචනය ඊටාම සියුම්. මේ පොත විතරමයි තියෙන්නේ ලෝකෙටම ඕක ගැන කතා කරන. වෙන කිසිම පොතක නැහැ. තේරවාදයේ කිසිම පොතක නැහැ. මේ පොත විතරයි තියෙන්නේ. ඉතින් මේ පොතත් ලියන්න හදනකොට ඒ ප්‍රොෆෙසර් කතා ලියලු ආනේ ඕක පැත්තක දාලා දාන කතාවක් ලියන්න කිව්වලු. ඌව කියවන්නේ නැහැ කිව්වලු කවුරක්වත්. එදා තමයි ඒ ශාන්සේ ගීගේ අතහැරලා ගියන්නේ. විශ්වවිද්‍යාලය අතහැරියා නෙවෙයි. ගීගේ අතහැරියා තමන්ගේ මේ කතිකාචාරී තනතුරත් අතහැරියා. ඉතින් ඒක අපිට ගන්න පුළුවන් ද තමන්ට වග වෙන්න මේ අපේ තුල ඇති වෙන මේ හිතවිලි ಜಾති දෙකකට කඩන්න විතක්කේ සහ ප්‍රපංචය කිය. ප්‍රපංචාපි රතෝ මගෝ. ඒ කියන්නේ කියනකොට ලොකු සාංශ කියනවා ප්‍රපංචය වඩන කෙනා මුර්ගයයි කියලා කියන්නේ මග කියලා කියන වචනේ පාවිච්චි කරන මෝඩයට. හැබැයි සමහර තැන් වලට මිග වචනත් එක්ක සම්බන්ධ වෙනවා මුර්ග කියන වචනේ. මේ ප්‍රපංච කරන මිනිස්සේ තිරිසන අතර වෙනසක් නැහැ. කොන්ස්පිරසි තියරි එකේ ඒක පෙන්නන්නේ රෙප්ටිලියන් කියලා. අපේ මනසේ ඇමිග්ඩලා එක හරි ලොකුයි. ඒක ගහපු ගමන් ගහනවා. බැනපු ගමන් බයිනවා. ඒ මට්ටමට යන්නේ ප්‍රපංච කරන්න නිසා. නමුත් භාවනා කරනකොට මේක විතර්ක කරනවා නම් මේක ප්‍රපංචයක්, මේක ප්‍රපංචයක්, මේක ප්‍රපංචයක්, මේ තණ්හාව, මේ තණ්හාව, මේ තණ්හාව, මේ දිට්ඨිය කියලා අඳුන ගැනීම කරනවා නම් ඇමිග්ඩලා පුංචි වෙනවා. අර උරග මනස පුංචි වෙලා ෆ්‍රී ෆ්‍රන්ටල් ලෝබ් එක ටිකක් වැඩිලා කියනවා උඹ ක්ෂීරපායි සතෙක්. උඹට ඕක පොඩ්ඩක් නතර කරන්න පුළුවන්. එතකොට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා මතුවෙනවා. නමුත් මේ ප්‍රපංච මට්ටමට ගියාට පස්සේ මල් පැන්නුම් ඉර පැන්නුම් කෙරුවට පස්සේ ආය සීල ශික්ෂා, සමාධි ශික්ෂා අල්ලන්නේ නැහැ. ඒකන මුර්ග කියන අදහස තමයි ප්‍රපංච අභිරමණය කරනවා නම් කවුරු හරි පපංචාභි රතෝ මගෝ මුර්ගේ. අද සියලුම රාජ්‍ය නායකයෝ, සියලුම ප්‍රධාන ආයතන ඉන්න ලොක්කෝ, එතෙන් සියලුම අග්‍රවිංශකාරවරු ඒ සියලුම වැටෙන්නේ ඔය මගෝ කියන පදේ තමයි. මගෝඩිස්ලා කියලා කියන්නේ. භාවනා කරන එකට පේනවා අපේ ඇතුළේ ඉන්න මුර්ගයා වැඩ කරන හැටි. චප්පානක සූත්‍රයේ ඇහැ කියන්නේ නායක ආදිවාසී එක එක පැති වලට අදින හැටි. ඒක බලන්න බය නිසා තමයි භාවනාවට බය. භාවනා කරන අයත් රැඩවල් නැතුව පැනලා යනවා. මොකද හේතුව හිතන්න බැරි තරම් මේක ඇතුලේ ඉන්නේ මුර්ගය. හැබැයි ප්‍රශ්නයක් නැහැ. ඒ කාල් ජුන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ඒ පෙරපොතේ ඊගාව එකන කිව්වා හැම කෙනාගේම ඒක සමානයි කියලා. අපේ හිතේ යට ඉන්න මුර්ගයෝ හැම කෙනාගේම සමානයි. කොල්ලන්ගේ මුර්ගයා කෙල්ලන්ගේ මුර්ගයට වෙනස් කියලා අපි හිතනවා. අපි හිතනවා සාමාන්‍ය අපි ගුණහර්ප කියනකොට අනම්මනම් කඩප්පුලිකම් කරනකොට කෙල්ලෝ නම් එහෙම නැතුව ඇති කියලා. කෙල්ලෝ ඊට හපන් කියලා කියන්නේ.
කොල්ලෙක් හිටියලු නිතරම කෙල්ලොත් එකමලු ඉන්නේ. අපේ පන්තියේ හිටියා හැමකේ. උන්ට අපි වෙන්න නන්දානවා. ඉතින් අපිට හරි ආසයි කෙල්ලොත් එක්ක ඉන්න. අපි ගියාම කෙල්ලෝ අපිට වැලමිටෙන් අයින්නවා. අරු ගියාම නෑ. අර කෙල්ලගේ සාක්කුවටත් අත දානවා කියලා. හරියට මේ ආජි කෙල්ලෙක් ඇහුවල කොල්ලෙක්ගෙන් මේ ඔයගොල්ලෝ මේ කොල්ලොත් එක්ක ඔයා ඉන්නද්ද කියලා මං හරි අඩු ඉන්නවා කෙල්ලොත් එක්ක තමයි ඉන්නේ. ඒ උනට ඔයා ඉන්නවනේ. කොල්ලෝ නිකන් ඉන්න මොනවද කතා කරන්නේ කිව්වලු. අරු කිව්වලු ඔයගොල්ලෝ කතා කරන දේම තමයි. අයියෝ කොල්ලෝ ඔය තරම්ම වලස්තද කියලා හෙවලු. කෙල්ලන්ට හිතා ගන්න බෑ කෙල්ලෝ කතා කරන දේවල්. මම මේක අර කොල්ලෙක් කියව කාලා කියන්නේ. මට ඇත්තටම එහෙම කෙල්ලෝ සම්බන්ධ වෙලා නැහැ. හැබැයි මේ සතියට ගියාට පස්සේ නම් අති පාසලට ගියාට පස්සේ නම් අපේ ගොඩක් රිට්‍රීට් ඕගනයිසර්ස්ලා ගෑනු අය. එතකොට තේරෙනවා උන්ගෙත් ඒ කඩප්පුලිකමට සාප දෙන ගතිය තියෙනවා. උන්ට කියා ගන්න කවුරුත්. ඉතින් අපි කියන්නේ අනේ ඔయిత හපන් අපේ එකයි. 7 අවුරුද්දක් වුණ වෙච්ච අසුචි වලක් ඕක ඇතුලේ තියෙන කාගෙත් එකයි. ඒකට කියනවා යුනිවර්සල් අන්කොන්ෂස් කියලා. අපි දකින්න අකමැති යට තියෙන කුණු කන්දලේ. එකමයි. බුදුරජාණන්සේ නෝක හෙලි කරපන්. හෙලි කිරුව බබලනවා. ඕනේ කුණු කන්දලක් එළියට ඇදලා දාන්න බෑනේ කොම්පෝස්ට් වෙන හැටි. සුමාන 3යි. හොඳට කලවම් කරනවා නම් සුමාන 2කින් ගන්න පුළුවන්. අර කුණු කන්දල එළියට දාගන්න බැරි කමයි. ඒ නිසා ප්‍රපංච තියාගන්න එපා. ප්‍රපංච පිළිබඳ විතර්ක කෙරුවට කමන්නේ. මම ළඟ මෙන්න මෙහෙම ප්‍රපංචයක් තියෙනවා. මගේ ප්‍රපංච මෙන්න මෙහෙම තණ්හාවට බරයි. දෘෂ්ටියට බරයි. මානෙට බරයි කියලා කියන්න පුළුවන් නම් ගොඩ. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළින මේ ප්‍රපංච අනිවාර්යයෙන්ම විතක්කේ ප්‍රපංචයටපත් වෙනවා. ප්‍රපංචයට ගියාම ආචාර ධර්ම නැති වෙනවා. ලෝකේ ඉන්න එකම නායකෙක් තුකත් ඒක ඇත්තේ නැහැ. ඒක නිසා කවදාකවත් හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි උඹට බාධාවක් නැහැ. බොම්බේ මේ විතක්කේ ගැන බලාගනි. ওই විතර්ක කරපන් නිතරම නැත්තම් මෙනෙහි කරපන් කියලා කියන්නේ විතර්කයට බොහෝ වෙලාවට මානසිකාරය කියන වචනෙන් තරම් තියෙනවා. ඒක තමයි මහචීසයිඩෝ ලෝකෙට හෙලි කරපු දේ. විතර්කකරනද මම නිතරම මට තණ්හා වෙන්නේ. තණ්හාව කියලා. නැත්තම් මාන්නේ කියලා. නැත්තම් දෘෂ්ටිය කියලා. ඒක දැනගන්න පුළුවන් නම් ගොඩ. ඉන් එහාට කිසිම බේතක් නැහැ. ඕනේ ගණන් පත්‍රයක ගාන දැනගන්න එක විතරයි ගානට උත්තරේ. එහෙම නැතුව ගානට වෙනම උත්තර නැහැ. ගාන ඇතුළෙමයි උත්තරේ තියෙන්නේ. ඉතින් අද උගන්නන ක්‍රමේ මේ පිට කට්ටිය දාලා අවුට්සෝස් කරලා ඒජන්තලා දාලා මේක විසඳන්න හදනවා. විසඳන්න බෑ. ඒ නිසා මේ පపంచාබි රතෝ මගෝ යෝ පపంచ අනුයුක්තෝ පపంచාබි රතෝ මගෝ විරාදීසෝ නිබ්බාන යෝගක්ඛේමං අනුත්තර. මුළු අධ්‍යාපන ක්‍රමයේම ප්‍රපංචයක් අද. හැම ශිල්පයක්ම ප්‍රපංචයක් අද. මහානකමත් ප්‍රපංචයක් අද. හැම ආගමක්ම ප්‍රපංචයක්. ඒ ඔක්කොගේ මිනිස්සුන්ට බොරු සෝවන උගන්නලා ඉස්සරහනකොට මෙහෙම වෙයි කියලා ලස්සන අනාගතයක් වල පිපෙට්ටියට කීයක් හරි දාපංගෝ ඒක ලඹට ඕන දෙයක් ඔබ කරපන් ප්‍රශ්න නැහැ. ඔබ ලබනාත්මේ අනිවාර්යයෙන්ම රිලව් අර පැටව බඩේ බැඳගෙන පයින්නවා වගේ නිවනට ගෙනියනවා කිය මේ කට්ටිය කුලියට වැඩ අරන් තියෙන කොන්ත්‍රාත්යක්. හැබැයි මේ මොන විතර්කයේද ඉන්නේ කියලා ඔබ කොච්චරක් ඔය කරන වැඩේ දන්නවද කියලා කොච්චරක් ඔය කරන වැඩේ මෙනෙහි කරනවද කියන එක මේ ඒක ඒ විතර්කය නැත්තම් මෙනෙහි කිරීම කියන වචනය සමහර භාවනා ක්‍රමවලට පෙන්වන්න බෑ. වසවාගේ සලකනවා. ඒකෙන්මයි ගොඩේ ඉන්න තියෙන ක්‍රම. ඒකමයි මාසිසයිඩෝ සාංශෝ මෙනෙහි කිරීමේ ක්‍රමේ පෙන්ලා ඉවරලා අපේ යුගයේ මුළු ලෝකෙටම භාවනා හඳුන්ලා දෙමිදී ලොකු සේවයක් කරා. සමහර ක්‍රමවලට පෙන්වන්න බෑ මෙනෙහි කරනවා කියන එක. ඒකට විරුද්ධව හරියට බයිනවා. ඒතර මට හිතෙනවා ඇත්තටම ඇස්ස ගැඹුරෙන් යමක් වැටහිලා තිනවා. ඒකයි විතර්කයට කැමති නැත්තේ. ඒගොල්ලෝ ඒ තරම්ම ප්‍රපංචයට කැමති. ඒක තියෙන බව කියන්නවත් කැමති නැහැ. අපේ ප්‍රපංච නැත්තම් මගේ ප්‍රපංච මන් දකින්න කිසි කෙනෙක් අතර වෙනසක් වෙනක එක ඔක්කොගම තියෙන ප්‍රපංච තියෙන. ඒක එහෙලි කරනවා. මට තියෙන්නේ මනාපයක් මට තියෙන්නේ අමනාපයක්. මේ කියලා එහෙලි කරාට පස්සේ අනිත් එක්කන ටිකක් අපහසුරපත් වෙනවා. හැබැයි මම පහසුරපත් වෙනවා. ඕන කෙනෙක්ගේ තියෙන වැරද්දක් මයිත් එක්ක සම්බන්ධතාවයදී මං කියන ඕක මට දරන්න බෑ. ඕක වැරදි. හරිනේ හරි. ඊටුර කියනවා ඒතකොට මං අපහසුරපත් මට කරන්න දෙයක් නැහැ. මට උඹව නිවන් දක්වන්න බෑ. වෙයි මට කීත හැකි උඹ නොදකින්. මට එන්න බෑ. ඔය කතේට එන්න බෑ. මම කැමති නැහැ. මේ මගේ ශේෂ්ත්‍රය ඇතුලේ මම කතා කරන්නේ. මගේ ශේෂ්ත්‍රය ඇතුලේ කැමති නම් මම ප්‍රකාශ කරනවා. හොඳ නරක දෙක හොඳ නැහැ. නමුත් හොඳ නරක ප්‍රකාශ කිරීම හොඳයි. ඒකයි විතක්කේ සහ ප්‍රපංචය අතර තියෙන වෙනස. ඉතින් මේ කාලේ ඉතාමත්ම වැදගත් කාලයක්. මේ මං කියන්නේ අමාරු කාලයක්වත් භයානක කාලයක්වත් නෙවෙයි බොරු කතා. ඊට වැඩි අමාරු වෙනවා ඉස්සරහට. මෙන්නත් ප්‍රපංච ගැන ඉගෙන ගන්න
භාවනා කරන අය විතරක් නෙමෙයි දැන් භාවනා නොකරන අයත් ආයුධ හදන අයත් වෛශ්‍යාවෘතිය කරන අයත් කුඩු ගහන අයත් දූෂණයට ලක් වෙච්ච හැමදෙනාම ප්‍රපංච දැන් භාවනා කරනවා. ඒ කියන්නේ නිකන් බොරුවට නිකන් අපි විතරක් මේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා භාවනා කරනවා කියන කතාව කියන්න යන්න එපා. මම කියන්නේ භාවනා කෝකත සතිය වඩන එක විශාල පිරිසක් කරනවා. ඒ කටින් මේ ප්‍රපංචය පිළිබඳව වෙනදට වඩා තේරෙන යුගයක් තියෙනවා. එතකොට ඥානන්ද ස්වාමීන් නෑ. නමුත් ඒක ඥානන්ද ස්වාමීන් දැනගෙන හිටියා. මේ පොත කියවනකොටම ඉස්ලාම මේ මට තේරෙන්නේ නෑ මේක ඉංග්‍රීසිය concept and reality කියන පොත කියවනකොට මට හිතෙන්නේ මැරලා අවුරුදු 100ක් හමාරක් ගියා හාමුදුරු කෙනෙක්ගේ රූපයක් ආවේ මට. ඊට පස්සේ මං එනකොට විෂණ විකේ කුටියේ මේ හාමුදුරු කෙනෙක් ඉන්නවා තාම අඳුර පිටින් ඇල්ලගෙන වාල්දි දෙකට වතුර අරගෙන කන්ද නගිනවා දකින්නකොට කවුද මේ තමයි ඥානන්ද හාමුදුරුවෝ කියලා. මට තේරුණා මේක අනිවාර්යයෙන්ම අවුරුදු 100 ගාණක් පරණ පොතක් කියලා. මං හිතුවා මම ඉන්න බෑ දැන් කියලා. මොකද ඒ තරම්ම ගැඹුරුයි. කිසිම කෙනෙක් අඳුරන්නෙත් නැහැ. ඥානන්ද හාමුදුරුවෝ අඳුරන්නෙත් නැහැ. මේ පොත අඳුරන්නෙත් නැහැ. සුද්ධෝ කියවන්නේ මේ පොත දෙපැත්තේ ඩික්ෂනරි දෙකක් තියාගෙන. මේක තියෙන ඉංග්‍රීසි මොන යකටවත් තේරෙන්නේ නැහැ. මගේ මව් භාෂාව සිංහල වුණාට තාත්තගේ භාෂාව ඉංග්‍රීසි කියලා කියන ඒසාංශ. කොහොම ආවත් දන්නේ නැහැ. නමුත් ඒකේ අද අපිමතු කරගන්න කාරණේ තමයි මේ විතක්ක සහ ප්‍රපංච දෙක අතර තියෙන වෙනස අඳුනගත්ත කෙනාට මම කියනවා විපස්සනා දන්න කෙනෙක් කියලා. විතක්ක සහ ප්‍රපංච දන්නේ නැතුව කටයුතු කරන එක නම් භාවනාකාරයෙක් තමයි හොඳ සත්පුරුෂයෙක් තමයි. හැබැයි සමතේ තමයි කරන්නේ. එයාට පෙන්වන්න බෑ විතක්කේ. එයා ඉන්නේ ප්‍රපංච රාමුවක් ඇතුලේ. කොට ගන්නත් බෑ. මොකද ඒ කට්ටිය විතක්කේට කැමති නැහැ. ඒක තමයි අද රාජ්‍ය නායකයන්ට වෙලා තියෙන්නේ. ඒකද ප්‍රපංචක ජීවත් වෙන්නේ ඒ ප්‍රපංචේ මේකයි කියලා පෙන්ලා දෙනකොට ඒගොල්ලෝ කැමති නැහැ. අග්‍රවිංශකාරතුමා කැමති නැහැ. ජාත්‍යන්තර සංගමයක ඉන්න කෙනෙකුට කිව්වොත් මේ මෙන්න එකයි ප්‍රපංච කියලා ඒක පෙන්ලා දෙනවට කැමති නැහැ. විතක්කේට කැමති නැහැ ප්‍රපංචයට කැමති. අර කුණු වෙච්ච එකට කැමති. අර දුඹුක් වෙච්ච එකට කැමති නැහැ. ඒක නිසා භාවනාවේදී විතක්ක පාවිච්චි කරන්න සවිතක්කං සවිචාරං හැබැයි ප්‍රපංචයට යනකොට දැනගන්න දැන් මල පැන්නයි කියලා. එතකොට තමයි අපි concept එක reality වෙන්නේ. reality එක concept වෙන්නේ මේක බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ රූපේ රූප සංඥාවක් බවට පත් වෙන වෙලාව. කාමේ කාම සංඥාවක් බවට පත් වෙනකොට අපිට මේ විතක්කේ සහ ප්‍රපංචය අතර මේ ප්‍රපංචකේ ඉඳලා විතක්කයට යන්නේකත් නොදැනුවත්වම විතක්කේ ඉඳලා ප්‍රපංචයට යන්නේකත් සිද්ධ වෙනවා. හැබැයි ප්‍රපංචය ආචාර ධර්ම සහිතයි. ප්‍රපංචයේදී අඩු ගන්න දෙන්නෙක් ඉන්නවා. විතක්කේදී කවුරුත් නැහැ. පුද්ගලිකයි රාශිගතයි අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව. අද තියෙන මුළු සමස්ත ප්‍රශ්නෙට උත්තරේ හුදේකලාව කියලා පැහැදිලිව කියන්න පුළුවන්. කට්ටියට උනේ ආගම පතුරවන්න. ඒ කියන්නේ කොරෝනා වාගේ. එහෙම නැත්නම් ඒකට කියන්නේ සංක්‍රමණය කරන්න විනාශයි. සංක්‍රමණයට ගිය ගමන් ප්‍රපංචේනවා. අපිට සංක්‍රමණය කරන්න පුළුවන් මේ විතක්කේන යම් මට්ටමට යන්න පුළුවන් වැඩි සෙනඟ කැමති නැහැ. ඔයින් එහාට ගිය ගමන් ඔක ප්‍රපංචයක් වෙනවා. ප්‍රපංචන සංක්‍රමණය කරන තටු වෙනවා. ඊට පස්සේ ඒක තවදුරටත් පුද්ගලයාගේ විමුක්තියක් විසුද්ධියක් සලකන්නේ. නිසා පුළුවන් තරම් අර පුද්ගලිකයි රාශිගතයි කියලා කියන පුද්ගලිකයි රාශිගතයි නෙවෙයි උත්තරේ අරඤ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත එහෙනම් තමයි හුදේකලාව කියන වචනේ මේ ශාන්සිගේ ඒ ඔයත් එක්කම ලියපුවල් තමයි උත්තරීතර හුදේකලාව මේ ඒක ideal solitude කියලා බද්දේකරත්ත සූත්‍රයේ තියෙන්නේ ඒ පොත් තුනම magic of the mind ideal solitude concept and reality වාසනාවට දැන් පොත් තුනම ස්වාමීන් වහන්සේ සිංහලට දැම්මා. ඒකයි අපි මේක ගත්තේ මේ සාකච්ඡාවට. ඒක නිසා භාවනාවේදී ප්‍රපංච තිබුණාට කමන්නේ ප්‍රපංච හෙලි කර ගන්න පුළුවන්. අපිට මේ උත්සාහය තියෙන අපි සබ්‍රක්‍මචාරින් වහන්සේලා හම්බෙලා භාවනා කරලා අපි ළඟ තියෙන මේ ප්‍රපංචයේ බව දැනගන්න. ඒ කියන්නේ ලැජ්ජ වෙන්න එපා. කාගේ ළඟක් තියෙනවා. මේක හෙලි කරගත්ත එක්කනා ගොඩ. හෙලි කරගන්න බැලි වුණොත් අපිට අග්‍රවිංශකාරයන්ගේ ගොඩට, රාජ්‍ය නායකයන්ගේ ගොඩට, ජාත්‍යන්තර සමාගම් වල ගොඩට වැටෙනවා. ආයි ඊට පස්සේ ගන්න දෙයක් නැහැ. කොහොමඩක්වත් ගොඩ අපි ආස ඇති රාජ්‍ය නායකයෙක් වෙන්න. හැබැයි වෙච්ච දවසේ තේරෙයි. උන්දලට කවදාවත් ගොඩේමනක් නැහැ. මොකද ඒගොල්ලෝ ප්‍රපංචයට කැමති, විතර්කයට කැමති නැහැ.
භාවනා කරන එක නා විතර්කයේ අගය කරන ගොඩ එන්න පුළුවන් තනක් විදියට ප්‍රපංචය දැන ගන්නවා ආය හොදලා ගොඩ ගන්න දෙයක් බැරි කරක් විදියට. අපි යනවා ඊගාව පරිච්ඡේදය. එහෙමයි. අංක 5 නිෂ්ප්‍රපංච ප්‍රතිපදාව. මේ අනුව බලන කල තණ්හා මාන දිට්ඨිය ඔස්සේ සංකල්පයන් විහිදුවාලීමේ ප්‍රවණතාවට නතු වීම තුලින් භික්ෂුවක් නිවනින් ඈත්වන බව පෙනේ. එසේම ආධ්‍යාත්මික ප්‍රයත්නයන්ගේ ඉලක්කය නිප්පපංචය දිශාවට යොමු වී ඇති බවද මෙයින් කියවෙයි. නිප්පපංච තත්ත්වය කරා යන මාර්ගය දීඝනිකායේ සක්කපංච සූත්‍රයේ ක්‍රමවත්ව ඉදිරිපත් කර ඇත. මෙහිදී චක්‍ර දේවේන්ද්‍රයා බුදුරදුන්ගෙන් අහන ප්‍රශ්නය දිව්‍ය මනුෂ්‍ය අසුර නාග ගන්ධබ්බ ආදී විවිධ සත්ව කොට්ටාස අවෛරීව අවිරුද්ධව නොසතුරුව වෙසෙමුයි සිතන නමුත් වෛරීව විරුද්ධව සතුරුව වෙසෙන්නේ කවර බන්ධනයක් නිසාද යන්නය. හේතුඵල සම්බන්ධතාවයෙන් බැඳුන ධර්ම පරම්පරාවක් තුලින් බුදුරජාණන් වහන්සේ මේ අවාසනාවන්ත තත්වයට මූල හේතුව පపంచ සංඥා සංඛා බව පැහැදිලි කර දෙති. එකී ධර්ම පරම්පරාව අනුපිළිවෙලින් දක්වතොත් මෙසේ ඉදිරිපත් කළ හැකිය. ඉස්සා මච්චරිය පිය අප්පිය ඡන්ද විතක්ක පపంచ සංඛා පపంచ සංඥා සංඛා ඊර්ෂ්‍යාව සහ මසුරුකම ප්‍රිය අප්‍රිය දෑ ඡන්දය විතර්ක පపంచ සංඥා සංඛා විතක්ක සහ පపంచ සංඥා සංඛා අතර හේතුඵල සම්බන්ධතාව බැලූ බැල්මට ගැටලුවක්සේ පෙනී යා හැකිය. බදුපිණ්ඩික සූත්‍රයේහි එන ඉන්ද්‍රිය සංජානනය පිළිබඳ සූත්‍ර පාඨයේහි විතක්කයෙන් පపంచය ඇතිවන බව කියවුනෙන් පపంచ සංඥා සංඛාවෙන් විතක්ක හටගන්නා බව කීම පිළිවෙල වරදවා ගැනීමක් දැයි කෙනෙකුට සැකසිතීමට ඉඩ තිබේ. එනමුත් ඇත්ත වශයෙන්ම මෙහි පරස්පර විරෝධී බවක් නොමැත. සක්කපංච සූත්‍රයේදී පపంచ සංඥා සංඛා තුලින් විතක්ක හටගනිතයි දැක්වීමට හේතුව පෘථග්ජන පුද්ගලයා විතර්කණය සඳහා අරමුණු කරගන්නා වචනය හෝ සංකල්පය ප්‍රපංචය තුලින්ම නිෂ්පාදිත වූවක් වීමය. ප්‍රපංචයේහි යෙදීමෙන් ප්‍රපංච සංඥා සංඛා තව තවත් බිහි වෙයි. ප්‍රපංච සංඥා සංඛා වරහන් ඇතුලේ ප්‍රපංච සංඥාවෙන් නිෂ්පාදිත ගිනීම්. මේ නිෂ්පාදනයට අමුද්‍රව්‍ය වන අතරම නිෂ්පාදිතයද එබඳුම වූවකි. එහෙත් එසේ නිෂ්පන්න වූ පపంచ සංඥා සංඛාවෝ පෙරටත් වඩා පුහුදුන් පුඟුලා මුලාවට මෝහණයට පත්කොට ඔහු අභිබවා සිටීමට සමත් වෙති. මේ අනුව බලන කල විතක්ක සහ පపంచ සංඥා සංඛා අතර අපූර්ව අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් විෂම චක්‍රයක් පවත්නා බව පෙනේ. පపంచ සංඥා සංඛා ඇති කල විතක්ක ඇතිවේ. විතක්ක ඇති කල පపంచ සංඥා සංඛා වඩ වඩාත් පැන නැගී ඒවාට යටත් වීමක්ද සිදුවේ. මේ එකිනෙකට තුඩු දෙන ස්වභාවය නිසාම සක්කපඤ්ඤ සූත්‍රයේ දැක්වෙන පపంచ සංඥා සංඛා නිරෝධගාමිනී ප්‍රතිපදාව විතක්ක සහ විචාර ක්‍රමානුකූලව ප්‍රහීන කිරීම ඉලක්කය කොටගත් ශික්ෂා මාර්ගයකින් සමන්විත වෙයි. මේකේ වාක්‍යයක් තියෙනවා මේ දැවයර අනුපිළිවෙල පෙන්වුවාට පස්සේ ඉන්ද්‍රිය සංජානනය පිළිබඳ සූත්‍ර පාඨයේ විතක්කයෙන් ප්‍රපංචය ඇති වෙන බව කියුණත් ප්‍රපංච සංඥා සංඛාවෙන් විතක්ක හට ගන්නා බව කීම පිළිවෙල වර්ධවා ගැනීමක් දැයි කෙනෙකුට සැකසිතීමට ඉඩ ඇත. එතකොට දැන් මේ සක්කපඤ්ඤා සූත්‍රයේදී සක්‍රය දෙන්නේ අවාසනාවන්ත තත්ත්වයට මූල හේතුව ප්‍රපංච සංඥා සංඛාම තමයි කියලා. මෙතනින් ආනන්ද සාංශය පෙන්නනවා එතකොට ප්‍රපංච සංඥා සංඛා නිසාමයි විතක්කයක් පහළ වෙන්නේ කියලා. එහෙම එකක් හැබැයි මේ සූත්‍රය එකකවත් පෙන්වන්නේ නැහැ. ඒක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. විතක්කේ ප්‍රපංච සංඥා සංඛාවට ප්‍රත්‍ය වෙන අතර නැවත ප්‍රපංච සංඥා සංඛා විතක් වලට ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේ විෂම චක්‍රේ රාජ්‍ය නායකයෝ තමන්ගේ වාසියට හරවලා තියානිනවා. එහෙම නැත්නම් උපදේශ දෙන කට්ටියගේ දෝෂය කියලා කියනවා. නමුත් යෝගාවචරයට විපස්සනා වෙදී නැත්නම් සතියේදී මෙහෙම මම මෙනෙහි කරාද එහෙනම් මට මෙහෙම වැටහුණාද කියලා මේ අනිච්චං වශයෙන් මම මෙනෙහි කරාද අනිච්ච මට වැටහුණාද එහෙම නැත්නම් ආසාවක් වශයෙන් මම මෙනෙහි කරාද ආසාවක් වැටහුණාද කියන එක හරියට කියන්න බෑ අවබෝධයක් ඇතුව කෙරුවද කටපාඩමින් කෙරුවද කියලා. නමුත් මේ කියන මේ ප්‍රපංච සංඥා සංඛාවෙන් විතක්ක හට ගන්නා බව කීම පොතේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ.
නේ විතක් වලින් ප්‍රපංච සංඥා සංකා ඇති වෙනක ලියලා තියෙනවා. දැන් සාර මදුපිණ්ඩික සූත්‍රයේදී යන පිළිවෙලේදී විතර්කය මුලින් ඊට පස්සේ ඒකෙන් තමයි ප්‍රපංචය. සංඥා සංකා. එහෙම. ඊට පස්සේ දැන් මේකෙදී දැන් සක්ක පඤ්ඤ සූත්‍රයේදී ටිකෙන් ටික ඈතට ගිහිලා අන්තිමට ළඟා වෙන්නේ ප්‍රපංච. ඒ කියන්නේ පටන් ගන්නවා මේ ප්‍රශ්නෙට ප්‍රධාන හේතුව වශයෙන් ඉස්සාමච්චරිය කියලා. ඡන්ද විතක්ක ප්‍රපංච. ඒතර අර මතුපිණ්ඩික ඕඩර් එකමයි මෙතන තියෙන්නේ. විතක්කේමයි ප්‍රපංච සංඥා මේ ඕඩර් එක පෙන්නලා තියෙනවනේ මේකේ. නමුත් ඥානසසති වචනයක් පෙන්න මේක හිතා ගන්න පුළුවන්. විතක්කේ සහ ප්‍රපංච සංඛා අතර හේතුඵල සම්බන්ධතාවය බැලූ බැලමට ගැටලුවක්සේ පෙනියා හැකිය. මදුපිණ්ඩික සූත්‍රයේ විතක්කේට පස්සේ ප්‍රපංච සංඥා තියෙනවා. ප්‍රපංච සංඥා සංඛාවෙන් විතක්ක හට ගන්නා බව කීම පිළිවෙල වර්ධවා ගැනීමක් දැයි කෙනෙකුට සැකසිතීමට ඉඩ තිබේ. එහෙම එකක් දැන් අපි සූත්‍රයක පෙන්නලා නැහැ. දැන් මේ සක්කපඤ්ඤ සූත්‍රයේම සානස කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ සක්කපඤ්ඤ සූත්‍රයේදී කියනවා ප්‍රපංච සංඥා සංඛාවෙන් තමයි විතර්ක ඇති වෙන්නේ කියලා. විතර්ක ඇති වෙනවා කියලා නෑ. මේ අනුව බලන කල තණ්හා මාන දිට්ඨියෝසේ සංකල්පයන් විද්වාලීමේ ප්‍රවණතාවේ නතු වීම තුලින් භික්ෂුව නිවනින් ඈත් වන බව පෙනේ. එසේම ආධ්‍යාත්මික ප්‍රයත්නයේ ඉලක්කය නිෂ්ප්‍රපංච දිශාවට යොමු වී ඇති බවද මෙයින් කියවේ. නිෂ්ප්‍රපංච තත්වයේ කරා යන මාර්ගයේ දීඝනිකාය සක්කපඤ්ඤා සූත්‍රයේ කමාති ඉදිරිපත් කර ඇත. මේදී සක්‍ර දෙවියන්දා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය දිව්‍ය මනුෂ්‍ය අසුර නාග ගන්ධබ්බාදී විවිධ සත්ව කොටස අවෛරී අවිරුද්ධ නොසතුරු වෙසමුයි හිතන නමුත් වෛරී විරුද්ධ සතුරු වෙසෙන්නේ කවර බන්ධනයක් නිසාද? ඒ කියන්නේ එහෙම විතර්ක කරන්නේ මොන බන්ධනෙන්ද කියලා අහුවොත් කියන්නේ ප්‍රපංච නිසායි කියලා. එතන මේ විතර්ක කියන වචනේ යොදලා නැහැ. ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය මනුස්ස අසුර නාග ගන්ධබ්බාදී විවිධ සත්ත්ව කොට්ටාස අවෛරී අවිරුද්ධ නොසතුරු වෙසෙමු හිතෙන් නමුත් වෛරී විරුද්ධව සතුරු වෙසෙන්නේ කවර බන්ධනයක් නිසාද? නැත්නම් මේ වෛරී විරුද්ධව සතුරුව වෙසෙනවයි වෙන්න එපයි කිව්ව හෝ වෙසෙනවයි කියන එක විතක්කයක් නෙ මෙතන. ඒ විතක්කය ඇති වෙන්නේ ප්‍රපංච නිසා. මේක ඇත්තටම මේ බුද්ධ ධර්මයේ තියෙන මේ ඕනේ වැරද්දක් හොඳ නරක දෙකටම හේතු වෙනවා. ඕනේ හොඳක් හොඳ නරක දෙකටම හේතු වෙනවා. ඵලය නැවතත් හේතුවක් ඇති කරනවා. හේතුව නැවත ඵලයක් ඇති කරනවා. ඉතින් අපිට ඒක අර එහෙම දෙයකින් මෙහෙම දෙයක් ආපස්සට වෙයි කියන එක හිතා ගන්න බැරි එක පෙන්නනවා. නමුත් මෙතන මේ විතක්ක කියන පදය මේ වෛරී විරුද්ධ නොසතුරුව වෙසෙනුයි හිතනවයි කියන එකට විතක්කේ කියන පදේ දැම්මනම් එහෙනම් සමහරලාට මේ වාක්‍යය තේරෙන්න පටන් අර ගන්නවා. මෙන්න මේ විදිහේ ඊටාම ගැඹුරකට මේක ගියා. අපේ පාඩමකදී මේ බුදුජානකසේ පහළ වෙන්නේ ඉස්සලා බුදුජානකසේ කියපු ඔක්කොම ධර්ම වෙලිය වෙලා තිබුණා. කිසි ධර්මයක එහෙම ආවල් දෙ නැතුනේ නැහැ කියලා දෙයක් නැහැ. ඒ නිසා මේ බුද්ධ ධර්මකාරයොත් අතරත් මතයක් තියෙනවා. බුදුජානකසේට වැඩි පැරණි කියලා Hindu ධර්මයේ. බ්‍රාහ්මණ ධර්මයේ. ඒ නිසා අපි දන්නවා බ්‍රාහ්මණ ධර්මයේ තිබුණා කර්මේ සහ කර්මඵලයේ. බ්‍රාහ්මණ ධර්මයේ තිබුණා මේ පුනරුත්පත්ති. නමුත් ඉන්දියන් කාර්යයක් ලියලා තියෙන පොතක් මේ ධර්ම කිසි එකක පෙළ ගැස්මක් තිබුණේ නැහැ. මහ පිසිගේ පලාමල් වගේ ගොඩක් තිබුණා. බුදුජානනාංශේ පහළ වෙලා අවුරුදු 600කට පස්සේ තමයි යෝ පොත් ලිව්වේ. ලියනකොට බුද්ධ ආගම තුලින් බලලා පොත ලියලා තියෙන්නේ. ඒ නිසා ඊට පස්සේ ගුණයක් ගත්තා ඒගොල්ලෝ. ගුණයක් කරන්න කිව්වා බඩු පරණයි කියලා. බඩු පරණ වලට පැකිං මාකටිං දෙකම බුදුහාමුදුරන්ගේ. බුදුන්සේ පහළුනේ නැත්තම් ව්‍යාකරණයක්වත් ඉදිරිපත් කිරීමක්වත් මොනවාක්වත් නැහැ. ඊට පස්සේ ඒක කෙරුවට කමන්නේ බුදුජානනාංශේ නිසා අපි වැද්ද වෙලා හිට මිනිස්සු බවට පත් වුණා සීලාචාර වුණා. ඒගොල්ලෝ ඊට පස්සේ බුදුහාමුදුරන්ව ගැහුවා ඒ පාරෙම. ඒක තමයි බෞද්ධය අද කරන්නේ. අද බෞද්ධය කරන හැම වැඩකින්ම ඒ බුදුජානනාංශේ පෙන්නපු අර ක්‍රමවේදයේ වහලා මේ ශද්ධාවයි පූජාවයි ඉදිරියට තියාගත්තට පස්සේ තනිකර Hindu වැඩක් කරන්නේ. කිසිසේත්ම බුදුජානනාංශයේ අර ව්‍යාකරණයට හෝ ගොඩේන මාර්ගයට හෝ විමුක්තියට හෝ මේ විසුද්ධියට හේතු වෙන වැඩක් කරන්නේ නැහැ. ඒක හරි ලේසිනේ. ඒ කට්ටිය කතා කරලා කිව්වේ ප්‍රඥා යෝග ප්‍රඥා මාර්ගය, ධ්‍යාන මාර්ගය, කර්ම මාර්ගය සහ සද්ධා මාර්ගය. සද්ධා කියන්නේ භක්ති මාර්ගය කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥා යෝග, ධ්‍යාන යෝග, කර්ම යෝග, භක්ති යෝග කියලා. ඉතින් ඒකෙදි මේ ධ්‍යාන ප්‍රඥා යෝග ප්‍රඥා යෝගයයි ධ්‍යාන යෝගයයි දෙක ඒගොල්ලෝ කියන අමාරුයි කියලා.
ඒක අයින් කරලා කර්ම යෝගය කියලා කියන්නේ කරුණාවට, භක්ති යෝගය කියන පූජාව. ওই දෙක විතරයි කරන්න කියලා කියන්නේ. ඒ දෙක තමයි අද කරන්නේ අපි. උග්ගට චඤ්ඤ විපංච චඤ්ඤ පුද්ගලයෝ නෑයි කියලා හිතනවා අපි අද. එලා නෙయ్య පුද්ගලයන්ට ඕන දේවල් කටපාඩම් කර කර මං කියන්නේ ඒක නරක නිසා නෙවෙයි. ඒකේ සමාන නිවන් දකින්න පුළුවන්. නමුත් ඕන තරම් ඉන්න පුළුවන්. උග්ගට චඤ්ඤ විපංච චඤ්ඤ කට්ටිය ඒ කට්ටිය අයින් කරලා දාලා තියෙනවා. එහෙම නැත්නම් බුද්ධ ආගමට වැඩිය Hindu ආගම පැරණි කියන කුණුහරුපෙට ආවේ බුදුරජාණන් වහන්සේගේ ව්‍යාකරණයෙන් තමයි මේගොල්ලෝ පිළිවෙලක් හදාගත්තේ. ඊට ඉස්සෙල්ලා තිබුණු තොගේ දැනුම කියන එක ඕන තරම් තිබිලා තියෙනවා. කිසිම ගුණයක් නැහැ. එහෙම නැත්නම් ප්‍රතිපදාවක් නැහැ. පිස්සිගේ පලාමල්ල වගේ තිබිලා තියෙනවා. මේක කියලා දෙන්න අපිට බෑ. ඒ මොකද හේතුව බුදුරජාණන්සේ ඔක්කොම කියලා දීලා තියෙනවා. ඒගොල්ලෝ කොච්චර දැනුම තිබුණත් එක්කෙනෙක්වත් නිවන් දැකලා තිබුණේ නැහැ. බුදුරජාණන්සේ නිවන් දකින මාර්ගය පෙන්වනවා. බුදුරජාණන්සේ පුදුනේ ඒ සමාජය තමයි පිළිවෙල පෙන්වනවා. අනුපිළිවෙල. දැන් අපි බුද්ධ ධර්ම පිළිවෙල අල්ලගෙන ඉන්නවා. කරන්නේ අපි ඉන්නේ Hindu පූජාකාරින්ට යටින්. ඕනි තරම් අද කිව්වොත් එහෙම බස් එකක් කරන පාරට දාලා කිව්වොත් එහෙම අපි යනවා අනුරාධපුරයේ නෙළුම්මල් පූජාවකට හරි සමන්පිච්ච පූජාවකට කියලා හරි ෆුට් බෝඩ් එකෙත් එල්ලිලා එයි. කවුරු හරි කිව්වොත් එහෙම නෑ දවස් 7ක භාවනාවක් තියෙනවා කියලා. ආපෝ කොරෝනා තියෙන කාලේ ඌවට ගිහිල්ලා කොරෝනා හැදෙයි. මේ දුව තටනතර වහිනේ බබෙක් හම්බෙන්න බබ හම්බුනට පස්සේ ඉන්න මහත්යරට ගිහිල්ලා එන්න විදියක් නැහැ නැත්තම් නෝනයිනකන් ඉන්නේ. ඔය කුණුවරම කියන්නේ. ඉතින් ඒ බව ඇති කෙරුවේ එක්කෙනෙක් නෙවෙයි Hindu ආගමේ. Hindu ආගම තමයි අපිට මේක දුන්නේ. නමුත් අපි Hindu ආගමේ නිසා කියනවා මම මේ මොකට Hindu ආගමට බයිනවද කියලා මට තේරෙන්නේ නැහැ. Hindu ආගම කියනවා ප්‍රසූත කරපු දරුවා නැවත යෝනි මාර්ගය තුලින් ඇතුළට ගත්තයි කියලා. Hindu ආගම තමයි බුදුහාමර වගේ විශාල මේ පිළිවෙලකට යන්න ක්‍රමයක් කියලා දුන්නේ. නැවතත් ආයේ ඇඟට ඇදලා ගත්තා. ඉන්දියාවේ පළාතක බුද්ධ ආගම නැහැ දැන්. කොහෙවත් නැහැ. ඉන්දියානු රජයට වැඩිය අද බුද්ධ ආගමේ අයිති ප්‍රකාශ කරන චීනේ. චීන කියනවා ඔයගොල්ලෝ මොන බුද්ධ ආගමද කියලා. ඒකට ඉන්දියාව කියනවා ඉතින් චීන ඔච්චර එකේ මේ දලයි ලාමතුමාට ඉන්න දෙන්නේ නැහැ නේ ගහනවා නෙලවන්නේ. අපි න්‍යාතියානේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ අපේ රටේ දිනවා ඇත්තද? ඔය කට්ටිය ගාවද? කෝ ඔයගොල්ලෝ ගාව තියෙන පූජා විදියක් විතරනේ. ලංකාව ගණන් ගන්නෙම නැහැ. මොකද මේක තියෙන හරියක් පූජාවල්නේ. බෞද්ධය කියන්නේ පූජාවක්. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒ මට්ටමට ගියාට පස්සේ මේ ප්‍රපංචය නිසා මේ විතර්කණයක් හදාගෙන තියෙනවා. සද්ධා මාර්ගේ ලේසි, භක්ති මාර්ගේ ලේසි, කර්ම මාර්ගේ ලේසි. හැබැයි මේ ධ්‍යාන මාර්ගයේ හරි ප්‍රඥා මාර්ගයේ හරි අමාරුයි. දුෂ්කර ප්‍රතිපදා ගණ්ඩ අමාරුයි කියලා ඒක වෙනම කට්ටියක් කරන ඒව කරන්න ඒක ඉන්නේ ගාව පන්ති පටන් ගන්නෙ. මෛත්‍රී බුද්ධ සාසනේ මේක පන්තිය වහලා අපි මේ පන්තියේ යන්. මෙන්න මේ පොඩ්ඩ තමයි શંકරාචාර්ය හරවලා දුන්නේ. හරවලා දුන්නාට පස්සේ දැන් අපි බොහොම ගෞරවයෙන් ලේසි කියලා අධි කුසලේ වැත්තක තියලා බහගෙන යනවා. හැබැයි මෙහෙම බැන්නට වැඩක් නැහැ. මොකද කවදාකවත් එහෙම අධි කුසලයේ ජනප්‍රිය පැත්තට යන්නේ. බොහොම සුළු පිරිසක් තමයි කවදාත් අධි කුසලයේ කරන්නේ. බොහෝ දෙනා කැමති අර කර්ම මාර්ගය සහ භක්ති මාර්ගය තමයි. ඉතින් අපිට පුළුවන් වෙයිද જાතියක් වශයෙන් හෝ එහෙම නැත්නම් ආගමක් වශයෙන් හෝ අපි යන්න හදන්නේ භක්ති මාර්ගයේ නෙවෙයි කර්ම මාර්ගයේ නෙවෙයි අපි යන්න හදන්නේ Hindu වචන පාවිච්චි කරනවා නම් ධ්‍යාන මාර්ගය නැත්නම් ප්‍රඥා මාර්ගය කියලා කියන්නේ. ඒතකොට සංජය කියපු කතාව තමයි කියන්න තියෙන්නේ. සංජය ගෝලයා උපාලි කෝලිත උපතිස්ස එයා ගිහලා කියවල මට බුදුහාමුදුරුවෝ හම්බුණා පැහැදිලිවම අපි හොයන මාර්ග ලැබුණයි කියලා. ඉතින් සංජයට හොඳටම තද වෙලා ඒවල දැන් බුදුහාමුදුරුවෝ කියන කරන ප්‍රඥා මාර්ගය යන පිස්සද වැඩි. එහෙම නැත්නම් දැන් මම මේ කියලා දෙන භක්ති මාර්ගය යන පිස්සද වැඩි. ඊට පස්සේ කොල ඒක නම් ඇත්ත. බුදුරජාණන් යන පිස්ස බොහොම ටිකයි. මම ඔබතුමාට පුළුවන් වෙයි කියලා හිතනවා ආර්දනා කරනවා. නෑ මං එනවා ඔයා යන්න පොඩි කට්ටිය යන එකට. මම මේ වැඩි පිරිසක් ඉන්නේ අසුරු කරන්නම් කියලා ගෝලයාට කිව්වා යන්න කියලා. මේ නිවන පෙන්නද්දී සාසුණාංශ පෙන්නද්දී ඒ තමයි ඔය මේ දිගටම තියෙන්නේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ ගුරුන්නාංශ බුදුහාමුදුරුවෝ බයිනෝ පට්ට පඳුර යන්නේ. ගෝලයා කියනවා එහෙම කියන්න එපා. සර්වචනාසිකව හරි ක්‍රමවේදයක් තියෙනවා ඥානවන්තයෙකුට විතරයි තේරෙන්නේ බැනුම් අහන්න වටින්නේ නැහැ කියලා. ඒ සංජයම තමයි. නැත්තම් සංජය ගෝලෙක් ඉන්නේ තරම්. ඉතින් ඒක තමයි අද බුද්ධ ධර්මෙත් වෙලා තියෙන ලේසියටත් පහසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. දැන් කොරෝනා වලත් ඔච්චරයි තියෙන්නේ යුක්‍රේන යුද්ධෙත් ඔච්චරයි තියෙන්නේ බුද්ධ ධර්ම ගැනත් කියන්න තියෙන ඔච්චරයි
ඉතින් අපි මේ සතිපාසල වගේ දේවල් කරනකොට ලොකුවට ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න එපා. වෙන්න බෑ. අඩු ගානේ සතිපාසලේ අධ්‍යක්ෂකවරු ටිකවත් මේක දන්නවද කියලා මට සැකයක් තියෙනවා. ඔය සතිපාසලේ ඉන්න ඔය කට්ටිය කෝකවිද. නැත්නම් මාස්ටර් ට්‍රේනර්ස්ලාට මේක තේරෙනවද කියලා මට සැකයක් තියෙනවා. ඒ නිසා මම දිගටම සම්බන්ධ වෙන්න බලනවා. මේ මට තේරිලා කියලා හිතන මම මේ කතා කරන්නේ. මට තේරිලා හිතන මම කතා කරලා කියනවා මෙන්න මෙච්චරයි වෙන්න තියෙන්නේ. ඔය බුදුහාමුදුරුවෝ කියන ඔය ජනප්‍රියතාවයට ගියොත් සතිය හෝ ධ්‍යානය හෝ ඥානෙ වෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම සද්ධා මාර්ගේ භක්ති මාර්ගේ වෙනවා. මේක ගිනියන්න එපා හිතෙන්නේ. කර්ම මාර්ගයට යන්නත් එපා. ඒකට කරුණා වෙන්නේ. ඒත් එපා. අපි යම් ප්‍රඥා මාර්ගයට නැත්නම් ධ්‍යාන මාර්ගයට ඒසම උඹලා භාවනා කරපළා. කම්මාරාමතා, බස්සාරාමතා, නිදාරාමතා තියාගන්න එපා. පුළුවන් වෙලාවේ තමන්ගේ වැඩේ කරගන්නයි කියලා. ඉතින් ඒ දෙක අතර වෙනස තාම තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට Hindu ආගමේ බුද්ධ ආගමේ තියෙන බුද්ධ ආගමේ මේ ආත්මේ නිවන් දකින්න කතා කරන්නේ. Hindu ආගමේ කිසි પરම්පරාවේ කවුරක්වත් නිවන් දැකලා නැහැ. දැකීමක් ඒගොල්ලන්ගේ අදාළ නැහැ. මොකද ඒක බ්‍රහ්මලා තියෙන්නේ. ඒගොල්ලන් තියෙන්නේ බ්‍රහ්මන් ෂේප් කරගෙන ඉන්න එක විතරයි. ඒ තරමවත් අපිට තේරෙන්නේ අපේ හැම රාජ්‍ය නායකයෙක්ම පුට්ටපාද ගිහිල්ලා Hindu ආගමේ ආශිර්වාද කරන පොට්ටු තියලා රත්තරන් බර දීලා ඇවිල්ලා තමයි රාජ්‍ය බාර ගන්න. එහෙම නැත්නම් ඉන්නවනම් සායි බබා ගාවට ගිහිල්ලා කොහොම හරි අපොයින්ට්මන්ට් එකක් අරගෙන ආශිර්වාද ගන්නගෙන තමයි එන්නේ. හමුදාපතිවරු, පොලිස්පතිවරු සීරම අපිට රාජ්‍ය නායකත්වයේ තියෙන දෙයයන් ආශිර්වාද ආශිර්වාදයට තමයි. මේ අතේ තියෙන සාමාන්‍ය කම්බයක් විතර හඹරන පිරිත් නූල්. ඒ මොකද මේ කාගෙන්ද අරගෙන තමයි අපිට අරසාව දෙන්නේ. අපිට අරසාව දෙන්න නම් ඉතින් පොලිස් කට්ටිය ඉන්නවා උන් එපා. උන් අරසාවලා ඉන්න බෑ ඉස්සලා. කරන්න බෑ. නිසා බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රපංචේ නිසාද විතර්කේ එන්නේ. දැන් විතර්කේ නිසාද ප්‍රපංචේ නිකොත් ඒක විසම චක්‍රයක් තියෙන්නේ. අපේ තියෙන ප්‍රපංචානුව තමයි අපි අපේ ඡන්දේ හෝ විතර්කේ කරන්නේ. ඒක හෙලි කරපු ගමන් ටක් ගාලා හරියනවා. දැන් මට මෙහෙම විතර්කයක් තියෙනවා. මට මෙහෙම කැමැත්තක් තියෙනවා. මට මෙහෙම රුචි අරුචිකමක් තියෙනවා. මට මෙහෙම මේ තණ්හාවක් නැත්නම් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන තියෙනවා. මට උන් පිළිවෙන් තරහවක් තියෙන ප්‍රශ්නයක් නැහැ. කවදාවත් කමඨාන් සුද්ධ කරනකොට ওই ටික කියවෙන්නේ නැහැ නේ අපේ. අපි මේ මෙන්න මේකට මම කැමැති, මේකට අකමැති, මේකට මනාපයි, මේකට අමනාපයි, මේකට මට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන තියෙනවා. මේකට නැහැ. ඔය ටික දන්නවනම් ප්‍රපංචයේ නපුරු බලපෑම විතර්කයට නැහැ. ඒක තමයි මහජීජ අයඩෝ ලස්සනට පැන්සල කුල් කරන්න වගේ මේ මෙනෙහි කිරීමේ ක්‍රමය හඳුන්ලා දුන්නා. එනේන දේ මෙනෙහි කරන්න. මෙනෙහි කරපු හැටි ගුරුවරයාට කියන්නේ කියලා පඬිස්සවාංශ කිව්වා. වෙච්ච දේ කියන්නේ කියලා. ඒතර ප්‍රපංච නැති වෙනවා. විතක්ක ඉතුරු වෙනවා. ඉතින් මේ ටික අපේ කාලය ඇතුළත දැන් ඥානදසංශ මෙච්චර දෙයක් හෙලි කරලා තිබ්බා වගේ අපේ කාලය ඇතුළත අපිට හෙලි කරන්න පුළුවන් වෙයිද? ජන විඥාණයෙන් ජනගහණයෙන් 100 කීයක් මේක තේරුම් ගනීද? ඇත්තට මේ තේරුම් ගැනීම අපි බලාපොරොත්තු වෙන්න ඕනද? නමුත් වෙනදාට වැඩි ප්‍රමාණයක් මේක තේරුම් ගන්නමින් ඉන්නවද කියන වගේ අපි අපේ බලාපොරොත්තු පොඩ්ඩක් ප්‍රායෝගික කරගන්න ඕන. ඔක්කොටම නිවන් දකින්න පුළුවන් ඔක්කොම මේක තේරුම් ගන්න කියලා හිතන්න බෑ. ඒ නිසා මේ වාක්‍ය ඇත්තටම තව සුද්ධ වුණා නම් හරි වටිනවා. මේ පළවෙනි වාක්‍යයේ මේකෙම තියෙන ආදී විවිධ සත්ත්ව කොටාස අවෛරී අවිරුද්ධ නොසතුරුව වෙසෙමුයි විතර්ක කරන නමුත් කියලා දාන්න ඕනේ. හිතන නමුත් කියලා දැම්මොත් එතන ඒ වචනේ හැදුනා නම් වෛරී විරුද්ධ සතුරුව වෙසෙන්නේ කවර බන්ධනයක් නිසාද යන්නේ. එතකොට මේ බන්ධනය ඒ විතර්කයට හේතු වෙච්ච ප්‍රපංච තමයි. යාගේ තිබුණ මතිමතාන්තර ටික. අපි කියනවා මේ චින්තන රටාව කියලා. බෞද්ධ චින්තාව කියලා නෙමෙයි පොතේ දාලා තියෙන්නේ. බෞද්ධ චින්තාවෙත් බෑ. නමුත් අර විතර්කේ කරන්නේ මොකද්ද කොහොමද කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් එයාට කිත හැකි ඕක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ගබඩාවේ. මෙන්න මේ පසුබිමින් කියලා. ඒක හෙලි කරනකොට මායя කැමති නෑ. අපේ දිව ගොළු වෙනවා. අපිට කියා ගන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි බුදුජානනාංශ කිව්වේ හෙලි කළොත් බබරයි. හෙලි නොකරන්නේ මේ වැසුනේ නොම බබලයි කියලා. හොඳයි අපි යනවා ඉදිරියට. කතම් පටිපන්නෝ පන මාරිස භික්ඛු පపంచ සංඥා සංඛා නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදං පටිපන්නෝ හෝති. සෝමනස්සම් පහං දේවානමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. දෝමනස්සම් පහං දේවානමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. උපේක්ඛාම් පහං දේවානමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි.
සෝමනස්සම් පහන් දේවා නමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉතිකෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං. තත්ත යං ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝ මේ සෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායන්තිති. ඒව රූපං සෝමනස්සං න සේවිතබ්බං. තත්ත යං ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝ මේ සෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿති. ඒව රූපං සෝමනස්සං සේවිතබ්බං. තත්ත යංචේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කේ අවිචාරේ සේ පනීතතරේ. සෝමනස්සම් පහං දේවා නමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. දෝමනස්සම් පහන් දේවා නමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉතිකෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං. තත්ත යං ජඤ්ඤා දෝමනස්සං ඉමං කෝ මේ දෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායන්තිති. ඒව රූපං දෝමනස්සං න සේවිතබ්බං. තත්ත යං ජඤ්ඤා සෝමනස්සං දෝමනස්සං ඉමං කෝ මේ දෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿති. ඒව රූපං දෝමනස්සං සේවිතබ්බං. තත්ත යංචේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කේ අවිචාරේ සේ පනීතතරේ. දෝමනස්සම් පහන් දේවා නමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. උපෙක්ඛම් පහන් දේවා නමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉතිකෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං. තත්ත යං ජඤ්ඤා උපේක්ඛං ඉමම් මේ උපේක්ඛං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායන්තිති. ඒව රූපං උපේක්ඛං න සේවිතබ්බං. තත්ත යං ජඤ්ඤා උපේක්ඛං ඉමං කෝ මේ උපේක්ඛං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿති. ඒව රූපං උපේක්ඛං සේවිතබ්බං. තත්ත යංචේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කේ අවිචාරේ සේ පනීතතරේ. උපෙක්ඛම් පහං දේවා නමින්ද දුහිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. ඒවං පටිපන්නෝ කෝ දේවා නමින්ද භික්ඛු පపంచ සංඥා සංඛා නිරෝධ සාරුප්පගාමිනී පටිපදං පටිපන්නෝ හෝතිති. නිදුකානන් වහන්ස කෙසේ පිළිපන් මහණෙක්ද පపంచ සංඥාවෙන් හටගත් ගිනීම් නිරුද්ධ කිරීමට සරිලන ගමන් මාර්ගයට පිළිපන්නෙක් වන්නේ. මම මේ කතා කරන ගමන් මම ලිව්වා මේ සක්කපඤ්ඤා සූත්‍රයේ ඉදිරිපත් වෙන ප්‍රතිපිළිවෙල ඥානන්ද සාංශේ මට ඉස්සලා දැක්කේ ඊතලේ අනිත් පැත්ත ගහලා තියෙනවා වගේ. කියවන කොටයි ලියන කොටයි දැක්කේ ඉච්ඡා මච්චරිට හේතු වෙන්නේ ප්‍රියාප්‍රිය භාවය කියලා. ඊතලේ ගහලා තියෙන අනික් අතට. එසේ ප්‍රියාප්‍රිය භාවයට හේතු වෙන්නේ ඡන්දය. ඡන්දයට හේතු වෙන්නේ විතක්කේ විතක්කේ හේතු වෙන්නේ ප්‍රපංච සංඥා සංඛා. ඒ නිසා මේකේ පටන් ගන්නව ප්‍රපංච සංඥාවෙන් ඒ නිසා තමයි විතක්කාට ගන්නෙ. විතක්ක නිසා අපි යම් යම් දේවල්ට කැමැත්ත ඇති කර ගන්නවා. කැමැත්ත නිසා අපිට ප්‍රියාප්‍රිය භාවය හට ගන්නවා. ප්‍රියාප්‍රිය භාවය නිසා ඊර්ෂ්‍යාව මසුරුකම හට ගන්නවා. ඒ නිසා ප්‍රපංච සංඥා සංඛා පදනම් කරගත්ත ක්‍රමයකට බුදුජානක විතර පෙන්නන්නේ. හැබැයි ප්‍රපංච සංඥා සංඛා කියන එක මොකක්ද කියලා දන්නේ නැතුව. තාම නිර්වචන වෙලා නැහැ. ඊට පස්සේ ඒකෙන් අවසාන ප්‍රතිඵලය මොකද්ද? වෛරී වෙන්න ඕනකම කාටවත් නැහැ. ඒ වුණාට අපි වැඩ කරන හැම වෙලාවෙම අපි වෛරව වැඩ කරනවා. අපි අවිරුද්ධ වෙන්න ඕන. අපි කාටවත් උඹලා ඕන දෙයක් කරගන්න මට ඇති කමක් නැහැ කියලා අවිරුද්ධ වෙන්න අපිට ඕනකම තියෙනවා. ඒකට අපි කරන්නේම අපිට අදාළ නැති දේවල් වලට කියලා අදහස් ප්‍රකාශ කරලා අපි විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. ඒ වගේම සතුරු වෙන්න ඕනකමක් නැහැ අපිට. අපිට ඇති වෙන්න සිව්පස්සේ ලැබෙනවා. නමුත් අපි වැඩ කරලා ඉවරලා බලනකොට එක එකනත් එක මොකද්ද සතුටුකමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව ප්‍රපංච සංඥා සංකා. එතකොට අහනවා මේ ප්‍රපංච සංඥා සංකා දුරුවන් කිරීමට මොකද්ද කරන්න ඕන කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනාපේ තියෙනවා සේවිතබ්බ අසේවිතබ්බ එකක්. අමනාපේ තියෙනවා සේවිතබ්බ අසේවිතබ්බ එකක්. රුචියේ තියෙනවා සේවිතබ්බ අසේවිතබ්බ. අරුචියේ තියෙනවා සේවිතබ්බ අසේවිතබ්බ. ඒ නිසා අපිට කවුදෝ ඔලුවට දාලා තියෙනවා මේක හොඳයි මේක නරකයි. මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක බයලජ්ජා සහිතයි මේක බයලජ්ජා රහිතයි කියලා. ඉතින් ඒක සමහරක් එහෙම ඇති වෙන සදාචාරාත්මක ගතිගුණ
අපි සේවනයේ කළ යුතුයි. සමහරක් ඒවා සේවනයේ නොකළ යුතුයි කියලා. ඒ සේවනයේ කළ යුතු දෙයට අපේ දෙමාපියෝ කැමතියි. අපේ දෙමාපියෝ කැමති නෑ මේ සමහරක් Tamanට ඇති වෙන මනාපමනාප ඇසුරු නොකළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතන තමයි නිවන තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ උපේක්ෂාව වුණත් සේවනයේ කළ යුතු එකක් තියෙනවා සේවනයේ නොකළ යුතු එකක් තියෙනවා. ලයිස්තුවක් පෙන්නනවා. මේක තමයි Hindu ආගමේ බුද්ධ ආගමේ තියෙන වෙනස. Hindu ආගමේ ඔක්කොම දෙයයන් අංශයට බාර දීලා තියෙනවා. ඒව අපිට අයිති නෑ කියලා. තේරවාදී අපි භාවනා කරනකොට විශේෂයෙන් විපස්සනා කරනකොට අපිට මනාපේ පහළ වෙනවා. සමහරක් හොඳයි සමහරක් නරකයි. අමනාපයක් පහළ වෙනවා සමහරක් හොඳයි සමහරක් හොඳ නැහැ. රුචි අරුචි මනාපමනාප යුතු අයුතු ඒ ශේරගේම මේ මතුවෙන දේ පිළිබඳව හොඳ නරක තේරීම ගුරුවරයාටත් අයිති නෑ දෙමාපියන්ටත් අයිති නෑ උඹටත් අයිති නෑ. හැබැයි ඒකේ සමහරක් ඇසුරු කළ යුතුයි සමහරක් ඇසුරු නොකළ යුතුයි කියලා බුදු නුවණට තේරෙනවා. gediy වශයෙන් ඇසුරු කරන්නත් එපා. කවුරුත් ඒ කියලා දෙයි කියලා හිතන්නත් එපා. හැබැයි ඇසුරු නොකළ යුතු පැත්තක් තියෙනවා. එතෙන් තමයි නිවන තියෙන්නේ. අපිට යම්මනාපමනාප පහළ වෙනවා. නමුත් ඒකෙදි එනවා. සමහරට අම්මා තාත්තා කියපු නිසා එහෙම නැත්නම් අපේ අත කැපිච්ච නිසා, දිව පැහැපිච්ච නිසා. නමුත් සමහර ඒවා තියෙනවා අමුතුම කිසිම අදාළයක් නැතුව ගියාත්ම වලින් ගෙනාව ප්‍රපංච සංඥා සංඛා නිසා ඔය රබර් පටියක් දැක්කොත් සර්පෙක් කියලා බය වෙනවා. එතන අන්ධකාරයට බය වෙනවා. හෙවණැල්ලට බය වෙනවා. ඒවට අප්‍රිය වෙනවා. ඇයි ඒ? නැත්නම් එතන තමයි නිවන් මාර්ගය තියෙන්නේ. එයි ආ බය වෙන බව දැනගෙනම සේවනයේ කළ යුතුයි ඒක. නොටීටි ඉස්ලාමියාකට බඩ ගිහිල්ලා මැරනවනේ. සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න වෙනවා. ඉතින් යා කවදාකවත් අර මනාපමනාප කියන දේ මනාප පැත්තමයි ගන්නෙ අමනාපයට වෛර කිරීම කියන තකතිරුකම තියෙනකන් සංසාරෙම තමයි. අපි මනාපයට වෛර කිරීමකොත් වෛරයට මනාප කිරීමකොත් කියන මේ දෙක වෛර මාරුල වගේ තමයි පේන්නේ. මේකට ඕටිසම් කියලා කියනවා. භාවනා කරනකොට එහෙම ඕටිස්ටික් ලකුණු වෙනවා. Tamanට භයානක දේවල් ටිකක් කරලා බලන්න හිතෙනවා. Tamanට හොඳ ප්‍රියමනාප දේවල් නෑ මං කරන්නේ නෑ. ඉතින් ඒතර පේනවා මීයකට මොකද්ද වයර් මාරු වෙලා වගේ කියලා. අනිවාර්යයෙන් මේතර ගිහි අතාරින්න ඕනේ. ඔය වෙලාවේ මේ ගෑණියෙකුට කරටක් දාගෙන අම්මට තාත්තට වැඳගෙන කරන්නේ කිව්ව කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඔටුවෙකුට කවදාකවත් ඉදිකට්ටක් හිලක් අසේ යන්න බෑ. ඒතකොට ඒ ටික අතහැරලා දැන් මට මේක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. මට එපා කරන දේවල් තොපි එපයි කියන දේවල් මං කරනවා. මේ හිතුවක්කාරකම නෙවෙයි මොකද ඒ වගේ සමහර ඒවා නොකළ යුතුයි සමහරව කළ යුතුයි. එතන තමයි මගේ ගැටේ තියෙන්නේ. යාළුවෙකුට කිව්වට කමන්නේ නැහැ. බ්‍රහ්මචාරින් වහන්සේට කිව්වට කමන්නේ තරහ වෙන්න එපා. මම ඕගොල්ලොත් එක තරහ නෙමෙයි කරන්නේ. මම මේක කරනවා. කාටවත් වළක්වන්න බෑ. කාටවත් කියන්න බෑනේ මේ බුදු වෙන්න ඉන්නේ සක්විති රජ වෙන්න ඉන්නේ මේ බුද්ධාංකුරයන් වහන්සේ මාස ගණන් නොකා ඉන්නවයි කියලා. තමන්ගේ අසුචි වැළඳුවයි කියලා. තමන්ගේ මූත්‍රා ටික බිව්වයි කියලා. මොකද කියන්නේ මේ අමනුෂ්‍ය වැඩ කරන්න එපා කියලා බුදුන්සේ කරලා අන්න කියලා තියෙනවා. පුළුවන් නම් කරපල්ලයි කියලා. අපිට කියන්නේ කක්කමයි කියලා පිස්සු. කක්ක වෙන්න බෑ. ඒ මූත්‍රාවල කීත දෝෂයක් නැහැ. යූරියා නැත්තම් පාවිච්චි කරපල්ලා අපි දැන් ප්‍රසිද්ධිය කියනවා. මූත්‍රා ටික කොයිද වැසිකිලි වලකට දාලා මේ ගස් වලට පොර නැහැ කියනවා. පිස්සුනේ. හිටහන්ද අපි අඳුරලා දෙනවා ජලජව ගාව. තක්කල් වෙලයක් හිටවන්න වතුර එකක එල පොඩ්ඩක් දවසට මූත්‍රා කඳුලක් දැක් දාන්න. ඔක්කොම හම්බ වෙනවා ඒකට. තාමට ඒක කරගන්න බැරි වුණා. අපි ඝන ක්‍රමයට කරලා පෙන්නලා දීලා තියෙනවා. ප්‍රසිද්ධිය කියලා තියෙනවා. මෙව්ව හොඳ නෑයි කියන කතාවෙන් තමයි ලක්සබන් හදන්නේ. එහෙම නැත්නම් ඔය සූපලාවන්‍ය හැදෙන්නේ ඒකෙත් තියෙන මූත්‍රා පොඩ්ඩක් විතරයි. වෙන මොකක්වත් නැහැ. ඔය කක්ක පාවිච්චි කරන්නේ නැති මොකක්වත් නැහැ ලෝකේ. ඒක අරගෙන අපිට කියනවා කක්ක නැති කරන්න අත හොදලා සබන් දාලා අත හොදන්නේ කියන. ඒකෙත් තියෙන්නේ මූත්‍රා එකක්යි තමයි. මේ කුණු හරපයක් තියෙන්නේ ලෝකේ. අපේ ශරීරයේ විතර බයෝඩයිනමික් බයෝකෙමිකල් ෆැක්ටරියක් ලෝකේ කොහෙවත් නැහැ. Tamange ශරීරයට අවශ්‍ය සියලුම දේ ශරීරය හදා ගන්නවා. අපි ඒවා මේ වැසිකිලි වලට දාලා සුපර් මාකට් ගිහිල්ලා අත හොදන මොනවද හෑන්ඩ් වොෂ් ගේනවා. පිස්සු ලෝකයක් බුදුහාරෝ සයිකල් එක ළඟ කරකවලා පෙන්නවා. කැලේට ගියාට පස්සේ අරණ්‍යගත වුණාට පස්සේ රුක්ක මුණාට පස්සේ Tamange මට්ටම් මැට්ටම්. ඒක ශිෂ්ටාචාර නැති වෙන්න පුළුවන් අසෝදරාවට.
සුද්ධෝදන රජුරන්ට ඒකයි කිව්වේ උඹලා හිටපන්. උඹලා වැඩ කරගන්න මෙන්න මගේ ආර්ය පරිශ්‍රණේ. ඉතින් ඒකේ පොඩ්ඩයි තියෙන්නේ. නමුත් ඒ පොඩ්ඩ වහලා ගහනවා අද මේ ශිෂ්ට බුද්ධ ආගම. ඒක නෑ. ඒ අපි කරන ආර්ය පරිශ්‍රයෙන්ද මොනම යකාටවත් තේරෙන්නෙත් නෑ. සක්‍ර දෙවියන්දයටවත් තේරෙන්නේ නෑ. උන්දත් සාලවල යනවා. ඊපස්සේ බුදුහාම නාන්දහම සක්‍ර දෙවියන්දට ගන්නවා ටිකක්. හොඳ ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මේ මිනිස්සු ඇත්තටම අවෛරී. ඇත්තටම මේ හතුරු නෑ. ඇත්තටම බෙදාහන කරන්න කියන බලන්න කරන හරියක් කරන්නේ කඩප්පුලි නොකයමන දහපතුරට මොකද වෙලා තියෙන්නේ? නෑ ඌ හොඳ නරක බලන්නේ අර ප්‍රපංචය තුලින්. ඌ හොඳයි කියන හිතෙන් දේ කවදාවත් පරීක්ෂා කරන්නේ. ඒ නිසා හොඳෙත් ගත යුතු නොගත යුතු පැත්තක් තියෙනවා. නරකෙත් ගත යුතු නොගත යුතු පැත්තක් තියෙනවා. ඕක කතා කරන්න ගියාම කමඨහන් සුද්ධ කරන වෙලාවේ අර කිසිම තැනක මේක පෙන්නලා දෙන්න බෑ. ඉතින් ඒ නිසා කට්ටිය රෑ යන්නේ භාවනා මධ්‍යස්ථානේ. කියලා ලියනවා පොත් වඩ බුද්ධ never taught කියලා. බුදුහාමර කවදාකවත් කියපු නැති දෙයක් මේ කට්ටිය කතා කරනවා. එහෙම කරපොන දේව කරන්න තමයි බාහිර පරිශ්‍රණය තියෙන්නේ. කරපු දේ කරලා කොට ඉන්න බෑ. ඒ නිසා මේ ලයිස්තුව ගන්න අපිට දැන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ලයිස්තුව හැම එකේම පෙන්නනවා මේ සේවනයේ කළ යුතු මේ සෝමනස්සං දෝමනස්සං උපේක්ඛා තුනේම ගත යුතු නොගත යුතු පැත්තක් තියෙනවා. අරයා කිව්වට කරන්න යන්න එපා. සෝමනස්සේ කියලා උඹ හිතන සෝමනස්සෙත් ගත යුතු පැත්තක් නොගත යුතු පැත්තක් තියෙනවා. දෝමනස්සෙත් ගත යුතු පැත්තක් නොගත යුතු පැත්තක් තියෙනවා. උපේක්ෂාවෙත් තියෙනවා. ඒ නිසා උපේක්ෂාව පිළිබඳවත් විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සක් ගන්න පස්සේ කියලා ඔය කියන උපේක්ෂාව මොඩ උපේක්ෂාව වෙන්න පුළුවන්. ඒක වුණත් දිහා බලන්න ආයසරයක් මම මේ ප්‍රපංචයකින්ද මේ විපේක්ෂාව ආදානින්නේ. මම මේ ප්‍රපංචයකින්ද මේ Hindu ආගමයි බුද්ධ ආගමයි කියලා දෙකට කඩාගෙන ඉන්නේ. මම මේ ප්‍රපංචයන් නිසාද මේ ඥාන පිරිම කියලා දෙකට කඩාගෙන ඉන්නේ. මම මේ ප්‍රපංචයක් නිසාද මේ කුලවන්ත මේ කුලහීන පොසත් දුප්පත් බෙල්ද නැත්නම් එහෙම දෙයක් නැද්ද? ඒ දේ දිහා ඒ බලන විපස්සනානුකූලව බලන එහෙම නැත්නම් කියනවා නම් රැඩිකල් විදියට බලන ගතිය භික්ෂුවකට අර කාටවත්ම කරන්න බෑ. කිරුවොත් එයා සමාජයෙන් ගහලා එලවනවා. මේකට සමාජ බන්ධනයකනේ ඉන්නේ මේ ගිහියා කියන මනුස්සයා. එයා ඉන්නේ මේ සිටින් ඉඳින් කරනේ. භික්ෂුවගේ දැකි කීව ගියා යන්නේ. උඹ ඕනේ නීතිය දාන්න බදාගන්න නීතිය උඹට තියෙයි. උඹ කියන්නේ හොඳ වෙන්න පුළුවන්. නමුත් මම සෝමනස්සම් පහම් බික්කවේ ද්විදාවතාමි සේවිතබ්බං අසේවිතබ්බං. ඕන එකයි ඕක හරීම සෝමනස්සයි. හැබැයි සේවනයේ කළ යුතු එකක් තියෙනවා නැති එකක් තියෙනවා. එහෙනම් මේ දෝමන ආවෝ ඒකත් ඒකම තමයි. ඒකත් සේවනයේ කළ යුතු ඒක උපේක්ෂා ඒකත් එහෙම තමයි යෝයි. ඒකෙත් තියෙන උපේක්ෂා. ඉතින් තමුසෙත් එක්ක කතා කරලා ඒක තමයි යෝයි යනවා යන්න. තමුසෙත් එක බෑ. තමුසෙ මට ඕනෙත් නැහැ මට තමුසෙ ඕනෙත් නැහැ. තමුසෙ වැඩක් බලා ගන්න. ඉතින් ඒ මනුස්සයා පාන්දරේට ගිහිල්ලා. පායට උදේ බලනකොට. ඇයි මේ මනුස්සයා මේ කියන දේ දෙමලේ තේරෙන්නේ නැහැ නේ අප්පා. මේ තුනම කතා කරලා තව දෙක තුනක් තව දාන්න පුළුවන්. බුදුහාමර දාලා නැහැ මෙතන අපිට පොත දික්කනේ හින්දා. ඔය දෙකේම මන ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු දෙකම තියෙනවා. ඒකනේ මනුස්සකම තියෙන. ඒකනේ පරිණාමය කියන්නේ. ඒකනේ ත්‍රිසෙනෙකුට වැඩි අපි උතුම් වෙන්නේ. ඕන දෙයක් අපිට එහෙම කරලා බලන්න. ඒක ගුරුවරයාට කිව්වට කමක් නැහැ. ඒක විතක්. හැබැයි ප්‍රපංච කරන්න එපා. ගුරුනාචෙත් මං කියන දේ අහන්න මං කියන දේ ගුරුනාචා එහෙම ගන්නෑ. විතක්ක කරන්න පුළුවන්. නම් කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි මහසි සායඩට සාන්ට වැඩිය පණ්ඩිත ශාන්සේ විතක්කේ බාර ගන්න ගතියක් තිබ්බා. කෙලින්ම ගිහිල්ලා කියන්න ඕනේ ශාන්සරට. ඔබාන්ති මේකට මං කැමති නැහැ. ඕ ඒකට කමක් නැහැ කියලා. අපෝ ගුරු රයිසරා එහෙම කියන්න එපා. එහෙම ගන්නෑ. දැන් මම ළඟට ඇවිල්ලා මේ ධම්මජීවර මම පාත්‍රේ සිවුරු තුනයි පූජා කරන්න හද දෙනවා බාර ගන්නවාද කියලා. මම කොහොමයි ළඟ තියනවා කියලා. ඊට පස්සේ මේ ආයසරකම හොඳ තායි පාත්‍ර දෙන 7මාර මම පාවිච්චි කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට මේ යකඩ පාත්‍ර හොඳ දෙන්නේ නැහැ. මට තියෙන හොඳටම ගණිතය සිද්ධ වුණා. එනවා සිවුරු තුන ගනින්. දැන් හොඳ නැහැ ගනින් කිව්වා. දැන් ඇඳගෙන ඉන්නවා ප්‍රතික්ෂේප කරන්න කිව්වා. ඕක කොනට ගිහලා දැන් අදිස්ථාන කරලා අඳින්නයි කිව්වා. ඒ සංසාරේ එපයි කිව්වනම් ඒකත් එපයි කිව්වනම් තියලා බලන්න දෙන්නේ නැහැ. කොහොමඩක්වත් ආයේ මේ අනික කොහොමද මේ පාත්‍රය අරගන්න අනේ කොයි ඒ බයිලා නැහැ. කිසිම වෙලාවක මේ පාත්‍රයක් තියෙන ගන්නව පාවිච්චි කරනවා. මම අරන් ගියා තකතිරු කොනට අටපිරි කරා. ගලවපම කිව්වා අනේ බලන්න මලකඩ කාලා පාත්‍රේ.
ඊට පස්සේ මං උඹ කරපු වැඩේ බලපන් ගුරුවරට නින්දාවක් නේ කෙරුවේ. මං කොහොමද දෙකක් ගත්තා එකක් කඩලා බැලුවා හොඳයි. ඕක කඩලා බැලුවොත් උන් පැක් කරන්න බැද්ද ගෙනාවා. තොප්පේ කරන වැඩ සේරම ඔය වගේ ගුරුවරට පූජා කරනකොට කඩලා බැලුවා පූජා කරපන්. මේක ප්‍රායෝගික දෙයක්. අටපිර කියලා කියන්නේ ගමන් පොදියක් නෙවෙයි. දැන් ඉන්න මොගේ වහලා තම්බිලා තමයි අටපිර කර හදන්නේ. ඇලුමිනියම් මුට්ටියක් තියෙන උඩට නමල බෙඩ් ෂීට් එකක් නමල දාලා තිනවා. හත දෙපට සිවුර කියලා දැලිපියක් කියලා බ්ලේඩ් එකක් ගහලා තියෙනවා. මේ කවුද මේ රවට්ටන්නේ? කිසිම ප්‍රායෝගික නැහැ. ඒක ලුම්බිනි යයි කියලා ගහනවා ඊට පස්සේ. මේ පොලිමේ ගිහිල්ලා බඩු අරන පූජා කරන කවදාවත් ගලවලා බලන්නේවත් නැහැ. එහෙම එකක් නෙවෙයි බුද්ධාම කියන්නේ එහෙම එකක් නෙවෙයි. මහසිසාරdu ගාව ටිකක් ඒක තිබ්බා. පාවඩ පාවොක් සාහිල් මේ පන්සිවාංශ ගාව ඇත්තෙම නැහැ. කෙලින්ම ගිහිල්ලා කතා කරලා හොඳ වෙලාවට කතා කරන්නේ නැහැ. බුරුමෙන් විතරයි කතා කරන්නේ. කතා කරලා කිව්වොත් හරියට මොනාට කිව්වොත් එහෙම මේක න හරි හොඳයි කියලා. ඇයි උඹ හොඳයි කියන්නේ? කෙලින්ම අහනවා. ස්වාමීන් වහන්සේ ඉගැන්වීම නම් හොඳයි කියනවා. හරි ඉගැන්වීම හොඳ නැහැ යන්නේ. මේ යන්න ලැහැත්තිලා කියනවා ස්වාමීන් ඉගැන්වීම හරි හොඳයි කියලා. කියන කරුණාකර වල නතරලා හොඳ නම් ඇයි යන්නේ? අහවල් වැඩේ තියෙනවානේ. එහෙමනම් මම එකක් කියනවා. ආයෙ එන්න එපා. ඉතින් නොදකින්. දෙලින්ම කියනවා ආයෙ එන්න එපා. අනේ එහෙම කරන්න බෑ. නෑ. මේ කියන දේ තේරුම් අරගන්න. මේක හොඳ නම් ওই රෙද්ද පැත්තක දාලා හිටපන්. යනවනේ ආයෙ එන්න එපා. ඉතින් ඒ වගේ කෙලින් කතා කරනවා මම හිතන්නේ මහසි සයිඩුත් එක මම ඇසුරු කරලා නෑ පණ්ඩිත ශාස්ත්‍රික ඇසුරු හරියම ලස්සනයි කෙලින්ම ආය වනවිලි මොකක්වත් නෑ ඔක්කොමත් එක්කත් නෑ ඒක උගක් වෙලාට සාමාන්‍ය ආගන්තුක සත්කාර හරිය මේ තියෙන මිනිස්සුන්ට කතා කරනවා භාවනා කරන කෙනෙක් කතා කරන්නේ පොඩ්ඩක් නතරලා අහනවා කියපු දේ ඔබ මේකද කිව්වේ එහෙනම් මෙච්චරයි කියන්න තියෙන්නේ ඔබත් එක්ක මට කිසි ගනුදෙනුවක් නෑ ඔබට තේරෙනවා නම් කරපන් ආයේ මේ මාව තියාගන්න එපා නිකන් වනවන්න ඉතින් ඒ ගතිය ආවේ ඒ වෙනකොට හිටපු හොඳම විපස්සනා ගුරුවරයා නිසා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙන්නේවත් නැහැ ලෝකේ ඒ වගේ කෙනෙක් පහළ වෙයි කියලාවත්. ඒ තරමටම අපි මේ මූණ ඉච්ඡාව තියෙන්නේ. හොඳ නම් හොඳමයි. පිස්සු. හොඳ උනා සේවිතබ්බ තියෙනවා. නොහොඳ උනත් තියෙනවා. අපි මෙතනින් අද අපේ 26 වෙනි පිටුව නෑ 29 නේ. 28 ස්වාමීන් වහන්සේ. වැඩි ගියා අපි ගියා 28 සිංහල ටික කියන්න තියෙනවා සායනස 28 වෙනි පිටුවට ඇවිල්ලා අපි නතර කරනවා මම සතුටු වෙනවා මේ පොත සාකච්ඡාවට ගන්න පුළුවන් වීම ගැන අපි නාතකනේ දෙමු මයික් එක මොකද චන්ද්‍ර තමයි ගොඩක් කතා කරන්නේ අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේගේ මහා සංඝරත්නයන් අද දවසේදීත් සංකල්ප සහ යථාර්ථය කියන මේ ධර්ම ග්‍රන්ථය මුල් කරගෙන ඉතාමත් වටිනා ගැඹුරු ධම් සාකච්ඡාවක් මේ දක්වා සිදු වුණා. ඉතින් මේ ආකාරයෙන් ජනිත කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය සම්භාරයන් මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයේ දායාද කොට වදාළ පූජනීය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමි පාදයන් වහන්සේට අනුමෝදන් අනුමෝදන් වෙත්වා ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිඥානයකින් නිවන් සුව ලැබීම පිණිස මේ මහාර්ග පුණ්‍ය කර්මයේ හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගනිමු. ඒ වගේම පූජනීය ලොකු ස්වාමින් වහන්සේටත් අපිට මේ ධර්මය වඩාත් සරල පහසු සුගමාකාරයෙන් තේරුම් කර දීම වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරමු. උන්වහන්සේටත් මේ පින සුවසේම පාරමී සපුරාගෙන නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස උපකාරී වෙත්වා. ඒ වගේම මනහර ලෙස මේ ධර්ම කාරණා ඉදිරිපත් කරන පූජනීය පානදුරේ චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේටත් මේ පින ප්‍රාර්ථනීය බෝධිඥානකින් නිවන් සුව ලැබීම පිණිස උපකාරී වෙත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගනිමු. වගේම මේ ධර්ම සභාවට සහ සම්බන්ධ වුණු අනිකුත් ස්වාමින් වහන්සේලාටත් ගිහි සදැහැති පින්තුන්ටත් දෙස් විදෙස් සියලුම සදැහැති පින්තුන්ටත් මේ පින එකසේම ලැබෙත්වා සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනීය උතුම් බෝධිඥානකින් නිවන් සුව ලැබීම පිණිස උපකාරී වෙත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගනිමු. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික ආදී සියලු දෙවියන්ටත් මේ පින් ලැබෙත්වා සියලු දෙවියෝද තමන් ලැබූ සැප දියුණු කරගනිත්වා නොලැබූ සැප ලබත්වා
සම්බුද්ධ ශාසනයේ ධාර්මික ආරක්ෂා කරත්වා දෙවියොත් ප්‍රාර්ථනීය බෝධිඥානකින් නිවන් සුව ලබත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගනිමු. ඒ වගේම මේ පරලෝකීය සියලු ඥාතීන්ටත් සියලු සත්වයන්ටත් මේ පින් එකසේම ලැබෙත්වා සෑම දිනාටම උතුම් නිවන් පිණිස මේ පින් උපකාරී වෙත්වා කියන ප්‍රාර්ථනා ඇතිව ගාථා කියලා ඥාතීන්ට දෙවියන්ට සියලු සත්වයන්ට පින් අනුමෝදනා සිදු කෙරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ